නැගිටින්නකෝ. අයබෝන්. රියුට් එක. බලන්න. රයිට් අපි ටියුට් එකේ ඉන්නේ කීවෙනි පිටුවේද? 8 වෙනි පිටුවේ නේ. 8 වෙනි පිටුව. රයිට් බලන්න මේ මාතෘකාව බහුහර සකසන මල්ටිකෝ ප්‍රොසෙසර්ස් කියන එක නේ. රයිට් දැන් අපිට තියෙන එක විස්තරය ලියා ගන්න. රයිට් බලන්නකෝ මෙහෙම ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපි දැනට දන්න දේ තමයි ප්‍රොසෙසරයක් නැත්නම් CPU එකක් ගත්තාම මේ CPU එක ඇතුලේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. නැත්නම් අපි දැනටමත් දන්නවා. හරි. එකක් තමයි ඔයගොල්ලෝ පුතේ ස්ථීර වශයෙන්ම නිගමනයක ඉන්න ඕනි. CPU එක ප්‍රොසෙසරය කියලා කියන්නේ අල්ල උඩ තියාගන්න පුළුවන් තරම් කුඩා චිප් එකක්. නැත්නම් ඒකට අනුකලිත පරිපථයක් නැත්නම් IC එකක් කියලා කියනවා. IC කියන වචනේ පාවිච්චි කරනවට වඩා නිවැරදි මොකද්ද? චීපය කියන වචනේ පාවිච්චි කරන එක. ඇයි? ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී IC එකට වඩා නැත්නම් IC එක දියුණු කළා ඉස්සරහට ගෙනාවට පස්සේ ඒකට කියපු නම තමයි මොකද්ද? චීපය කියන නම. හරි? ඒ කියන්නේ පුතේ මෙහෙමයි. ඔයගලන්ට මතක ඇති දැන් පරිගණකයේ පරිණාමයට අදාළව අපි කතා කරනකොට එක්තරා යුගයක පරිගණකවල සැකසුම් ඒකක විදිහට පාවිච්චි කරා කියලා මොනවද? ට්‍රාන්සිස්ටර්ස්. එහෙම එකක් අපි කතා කරන්නේ. නේ? ට්‍රාන්සිස්ටර්ස් පාවිච්චි කරා කියලා කිව්වා. ඊට පස්සේ මේ ට්‍රාන්සිස්ටර්ස්ම දියුණු කරලා හැදුවා කියලා කිව්ව මොනවද? අනුකලිත පරිපථ. ඒ කියන්නේ integrated circuits. අනුකලිත පරිපථ. ඔක තමයි කෙටියෙන් කියන්නේ මොනවා කියලාද? ICs කියලා. right ඊට පස්සේ උතේ මේකම දියුණු කරලා ඉස්සරහට ගෙනාවට පස්සේ තමයි මේකට කිව්වේ chip එකක් කියලා. පැහැදිලිනේ? චීපය කියලා සිංහලෙන් කියනවා නැත්නම් chip කියලා අපි කතා කරනවා. ওই chip එකම තමයි පරිගණකයට සාපේක්ෂව කියන්නේ මොකක් කියලාද? මයික්‍රෝ ප්‍රොසෙසරයක් කියලා. right එතකොට අපි මේ මයික්‍රෝ කියන කෑල්ල පාවිච්චි කරන්නේ නැතුව ගොඩාක් වෙලාවට කියන්න පුරුදු වෙලා තියෙන මොන කෑල්ලද? ප්‍රොසෙසර් කියන කෑල්ල. එහෙනම් අපි තේරුම් ගන්න ඕනි 70 දශකයේ මුල වගේ ඉඳන් ඔය කොටස අපි දෙවෙනි පාඩමේ පළවෙනි ටියුට් එකේ කතා කරලා තියෙන්නේ. 70 දශකයේ මුල හරිය වගේ ඉඳන් පරිගණකයක ප්‍රධාන කොටස නැත්තම් සැකසුම් අවයවය බවට පත් වෙන්නේ මේ ප්‍රොසෙසරේ. නේ? එතකොට මට පොඩ්ඩක් මතක් කරන්න ට්‍රාන්සිස්ටරේ කියන උපාංගය. right? පරිගණකයක සැකසුම් ඒකක විදිහට භාවිතා කරපු යුගයට අපි කියන්නේ මොකක් කියලාද? නැත්නම් ඒ ට්‍රාන්සිස්ටර්ස් භාවිතයෙන් ක්‍රියාත්මක කරපු පරිගණක අයිති වෙන්නේ මොන પરම්පරාවටද? දෙවෙනි પરම්පරාව බොහොම හොඳයි. මේක second generation. දෙවෙනි પરම්පරාව. second generation එක. එහෙනම් පුතේ ICs අයිති වෙන්නේ third generation එකට. තුන්වෙනි પરම්පරාව. ඊගොල්ලෝ මයික්‍රෝප්‍රොසෙසරය අයිති වෙනවා 4 සහ 5ට. හතරවෙනි પરම්පරාවේ ආරම්භයේ මයික්‍රෝප්‍රොසෙසරේ වර්තමාන වෙනකොට පාවිච්චි කරන්නේ පස්වෙනි પરම්පරාවේ පරිගණක. ඒ කියන්නේ මයික්‍රෝප්‍රොසෙසරය මොකද්ද කරලා තියෙන්නේ? දියුණු කරලා තියෙන්නේ. පැහැදිලිනේ? එතකොට පළවෙනි પરම්පරාව මොකද්ද? vacuum tubes නැත්නම් රික්තක නල. ඒව හොඳට මතක තියෙන්න ඕනි ඈ. vacuum tubes. අපි ඒවට කියනවා රික්තක නල කියලා සිංහලෙන්. මේ තියෙන්නේ first generation. ඒ කියන්නේ පළමු પરම්පරාව. කොටිම පරිගණක නිර්මාණය ආරම්භ වෙන්නේ vacuum tubes වලින්. right? හැබැයි හොඳට අහගන්න. මම මේක ඔයගලන්ට පළවෙනි පාඩමේදී කතා කරා. පළවෙනි ටියුට් එකේදී කතා කරා. දැන් transistors ඊගවට integrated circuits නැත්නම් ICs සහ microprocessors එහෙම නැත්නම් මේ chips ගත්තාම මේ තුනේම ක්‍රියාත්මක වෙන මූලික තාක්ෂණික ස්වභාවය එකයි. මේ තුනේම ක්‍රියාත්මක වෙන මූලික තාක්ෂණික ස්වභාවය එකයි.
ඒ නිසා තමයි අපිට පුළුවන් වෙන්නේ කතා කරන්න මොකක් කළාද? මොකක් විදිහටද? ට්‍රාන්සිස්ටර්ස් වල හැකියාවන් දියුණු කරලා හැදුවා අලුත් තත්වයක්. ඒකට තමයි කිව්වේ අනුකලිත පරිපත කියලා. ඒතර අනුකලිත පරිපතයක තියෙනවා ට්‍රාන්සිස්ටර්ස් 100 ගානක හෝ දහස් ගානක හෝ ලක්ෂ ගානක හැකියාව. හරි? ඒ කියන්නේ එක අනුකලිත පරිපතයක් ගත්තාම ඒක ඇතුලේ ට්‍රාන්සිස්ටර්ස් ඉතා විශාල ප්‍රමාණයක ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒකනේ පුතේ අනුකලිත කියන වචනේ ඉන්නේ. හරි? ඒ අනුකලිත කියන සිංහල වචනෙන් ඔයගලන්ට අදහස එනවද නැද්ද කියලා කියන මම දන්නේ නැහැ. නේ? එහෙම අදහස එනවද නැද්ද කියලා දැනගන්න නම් මොකද වෙන්න ඕනේ? ඔව් ඔයගලන්ගේ සිංහල දැනුම චෙක් කරන්න ඕනේ. ඇත්තටම මට ඒකේ එහෙම අදහස එන්නේත් නැහැ. අනුකලිත කියන වචනෙන් මේ එකතු වීමක් වගේ කියන අදහස එනවද නැද්ද කියන සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවනේ. හැබැයි එහෙම අදහස එනවා ඇති. නැත්තම් පුතේ ඒකට සිංහල වචනයක් දාන්නේ නැහැ නේද? මේ සිංහල මේ ශබ්දකෝෂයට වචන ගේන්නේ සිංහල මිනිස්සුනේ. නේ? ලෝකේ වෙන රටක මිනිස්සු සිංහල වචන හදලා දෙන්නේ නැහනේ. සිංහල පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන විද්වතුන් ඒ වගේ වචන ගේන්නේ එහෙම අදහසක් ඇති. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අපි හරියට ඒක දන්නේ නැති එක. අපි සිංහල සම්බන්ධව බොහෝ දේ දන්නවා, බොහෝ දේ නොදන්නවා. ඔක නැත්ත කතන්දරේ. ඒ කියන්නේ දන්න ටිකකුත් තියෙනවා. කියන්නේ නොදන්න ටිකකුත් තියෙනවා. හැබැයි අපිට ඉංග්‍රීසි වචනයක් විදිහට ගත්තොත් එහෙම ඉන්ටග්‍රේටඩ් කියලා කියන එකේ තේරුම මොකද්ද? ඉන්ටග්‍රේට් වෙනවා කියලා කියන්නේ එකට එකතු වෙනවා කියන එක. හරි? එතන අර එකතු වෙනවා කියන අර්ථය එන විදිය සිංහල වචනයක් මේකට දාලා තිබුණා නම් අපිට ටග් ගාලා ඔක සමීපයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? දාලා තියෙන සිංහල වචනේ මොකද්ද? අනුකලිත කියන එක. පැහැදිලිව මේ කියන එක. ඒක සාමාන්‍ය භාෂා කියන්නේ සාමාන්‍ය විවහාරයේ අනුකලිත කියන වචන පුතේ අපි පාවිච්චි කරන්නේ නැහනේ. ඒක අර විද්‍යාවත් එක්ක එන වචනයක්. අපි අනුකලනය කියලා කතා කරන්නේ. කම්බයින්මන්ට්ස් වල අවකලනය කියලා කතා කරන්නේ. නේ? සාමාන්‍ය භාවිතයේ මිනිස්සු අවකලනය ගැන අනුකලනය ගැන කතා කරනවලු. මට කියන්න. කියන්න එක. එහෙම නෑනේ. හැබැයි ඒවා විෂයානුබද්ධ වචන. ඒ විදිහට අපි එකක් විදිහට තමයි අපිට අනුකලිත කියන එක හිතන්න තියෙන්නේ. හැබැයි ඉංග්‍රීසි භාෂාවෙන් ඉන්ටග්‍රේට් වෙනවා කියලා කියන්නේ මොකද්ද? එකට එකතු වෙනවා කියන අදහස. එතන ඒක තියෙනවා. හරිද? රයිට්. එතකොට අපි අනුකලිත පරිපතයක් නැත්නම් ඉන්ටග්‍රේටඩ් සර්කිට් එකක් කියලා කියන එකේ තේරුම තමයි ට්‍රාන්සිස්ටර්ස් ලොකු ප්‍රමාණයක එකතු වීමක් කියන එක. තේරෙනවනේ? එතකොට මේ තාක්ෂණයම තමයි දියුණු කළා මෙතෙන්ට ගේන්නේ. ඊගාඩු පුතේ මේ තාක්ෂණයම තමයි දියුණු කළා මෙතෙන්ට ගේන්නේ. ඔක පළවෙනි පාඩමේ අපි කතා කරා. සෝරි පළවෙනි ඩියුට් එකේ කතා කරා. හරිද? මට මේ කියන්න උවමනාව තියෙන්නේ මෙන්න මේක සම්බන්ධව දැන් අපේ මාතෘකාවට මේක අදාළ නිසා මෙතන මට කියන්න උවමනාව තියෙන්නේ මෙන්න මේකයි. ට්‍රාන්සිස්ටර් තාක්ෂණය දියුණු වෙලාම තමයි IC තාක්ෂණය හැදෙන්නේ. IC තාක්ෂණය දියුණු වෙලාම තමයි මයික්‍රෝප්‍රොසෙසර් නැත්නම් චිප්ස් කියන තාක්ෂණය ගොඩ නැගෙන්නේ. හැබැයි පුතේ වැකියුම් ටියුබ්ස් වල මේවත් එක කිසිම සම්බන්ධයක් නැහැ. පැහැදිලිද? ඒක හොඳට තේරුම් ගන්න තියෙන්න ඕනේ. මේක පැහැදිලිව අපිට ඉරක් ගහලා වෙන් කරන්න පුළුවන්. තේරෙනවද? ඉරක් ගහලා වෙන් කරන්න පුළුවන් හේතුව වැකියුම් ටියුබ්ස් කියලා කියන උපාංගවල තාක්ෂණයයි මේ උපකරණවල තාක්ෂණයයි පැහැදිලිවම වෙනස්. ඒ හින්දා හොඳට තේරුම් ගන්න මොනම අවස්ථාවකවත් හිතන්න යන්න එපා. පළවෙනි පරම්පරාවේ පරිගණකවල භාවිතා කරේ වැකියුම් ටියුබ්ස් තමයි. දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර්ස්. එතකොට වැකියුම් ටියුබ් තාක්ෂණය දියුණු කළා තමයි ට්‍රාන්සිස්ටර්ස් හැදුවේ කියලා හිතන්න යන්න එපා. ඒක වැරදි. එහෙම තත්ත්වයක් නැහැ. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව මම ඔයගොල්ලන්ට උගන්වලා තියෙනවා. මේ ට්‍රාන්සිස්ටර්ස් අනුකලිත පරිපත සහ මයික්‍රෝප්‍රොසෙසර් නැත්නම් සුත්‍ර චීප කියලා කියන මේ අවයවයන් වර්ග තුනම නිර්මාණය වෙන්නේ පුතේ මොන තාක්ෂණයේ යටතේද? අර්ධ සන්නායක තාක්ෂණයේ යටතේද. මේකට පාවිච්චි කරන නම තමයි මොකද්ද? අර්ධ සන්නායක. ඔයගොල්ලන්ට සන්නායක ගැන ඉගෙන ගන්න තිබුණා. සාමාන්‍ය පෙළ විද්‍යාවේදී උසස් පෙළ ඔයගොල්ලෝ හදාරන විෂයන් මත ඒවා ඉගෙන ගන්න තියෙනවා තවදුරටත් හදාරන විෂයන් මත. හරි? රයිට්. එතකොට පුතේ වැකියුම් ටියුබ්ස් හදුවේ මොනවද? සන්නායක තාක්ෂණය. පැහැදිලිද? රයිට්. එතකොට මේක අර්ධ සන්නායක මේක සන්නායක. ඔයගොල්ලන්ට සාමාන්‍ය භාවිතයේ මට ඔක තේරෙන විදිහට කියන්න පුළුවන් මොකද්ද? ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවද AC සහ DC කියන කරන්ට් ගැන? මේකට අපි කියනවා ඕල්ටර්නේටිව් කරන්ට් කියලා කියන්නේ මොකද්ද? ප්‍රත්‍යාවර්ත ධාරාව. සාමාන්‍ය විදුලි බලය විදිහට පාවිච්චි කරන්නේ ඕක. හරි? එතකොට ඒකේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන විදිය, ඉලෙක්ට්‍රෝන හැසිරෙන විදිය ආකාරය වෙනස්. මේ තියෙන ඩිරෙක්ට් කරන්ට් එක, DC කරන්ට්. හරි? හොඳට තේරුම් ගන්න. අර්ධ සන්නායක තාක්ෂණයත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ මොනවද? DC කරන්ට් එක. සන්නායක තාක්ෂණයත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ
AC කරන්ට් එක. පැහැදිලිද? හරි. තේරෙනවද මම කියන එක? රයිට්. ඒතකොට ඒක තමයි දැන් හිතන්නකෝ මෙහෙම. දැන් අපි ෆෝන් එකක් ගන්නකො. ෆෝන් එකේ ක්‍රියාත්මක වෙන්නේ මොන තාක්ෂණයේද ඇතුලේ? නැත්නම් ෆෝන් එකක ක්‍රියාකාරීත්වයට බලපාන කරන්ට් එක ACද DCද? ආ? මොනවාද? DC AC නෙමෙයි. DC. මොකද හේතුව ඒකේ ට්‍රාන්සිස්ටර්ස්, ICs, මයික්‍රෝප්‍රොසෙසර්ස් ඔය කියන අර්ධසංනායක තාක්ෂණය නිර්මාණය කරපු සියලු ඉලෙක්ට්‍රොනික උපාංග පාවිච්චි කරනවා. ඒතකොට DC කරන්ට් එකෙන් ක්‍රියාත්මක පරිපථ තමයි ඒකේ හදන්නේ. හැබැයි අපි කෙලින්ම charge කරන්නේ AC කරන්ට් එකට ගහලානේ. නේද? අපි AC කරන්ට් එකට ගහලානේ මේ දෙක charge කරන්නේ. ආ? හැබැයි ඒ chargerේ තියෙන සර්කිට් එකක් මොකද්ද? අර AC කරන්ට් එක කන්වර්ට් කරනවා මොකේද? පරිවර්තනය කරනවා DC කරන්ට් එකට. එහෙම නැතුව පුතේ ෆෝන් එකකට අපි ගැහුවොත් කෙලින්ම අර chargerේ පොඩි ගෙඩියක් වගේ එකක් තියෙන්නේ. නේ? පොඩි කෑල්ලක් තියෙනවනේ. ඒක නැතුව අපි කේබල් එකකින් ඩිරෙක්ට් ගැහුවොත් එහෙම මොකද වෙන්නේ? ගහපු පමාවෙන් ෆෝන් එක පුපුරයි. හරි? එහෙනම් ෆෝන් එකට ඒක දරා ගන්න බෑ. ෆෝන් එක නෙමෙයි පුතේ ටීවී ගත්තත් එහෙමයි, රේඩියෝ ගත්තත් එහෙමයි. මේ උපකරණ ගොඩක් එහෙමයි. දැන් උදාහරණයක් ගත්තොත් මේ හිතන්නකෝ. ඔය තියෙන්නේ මේ. මේ බලන්න මේ. හරි? ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ බලන්න. දැන් මේ කැමරාවට කරන්ට් එක දීලා තියෙනවා. හරි? පැහැදිලිද? හැබැයි මේ කැමරාවට දීලා තියෙන කරන්ට් එක දීලා තියෙන්නේ කෙලින්ම AC කරන්ට් එක. නේ? මෙතනින් වයර් කෝඩ් එක යනවා. වයර් කෝඩ් එකට තමයි ගහලා තියෙන්නේ. හැබැයි මට මං කිව්වා වගේ මෙතන තියෙන පොඩි කොටසක් මම අර ගෙඩියක් වගේ කියලා කිව්වේ ඔකට. වයර් එක ඇවිල්ලා පොඩි කොටසක් තියෙනවා. එතනින් තමයි ආපහු කේබල් එක යන්නේ කොහටද? කැමරාවට. තේරෙනවනේ? එතකොට අරගෙන මොකද කරන්නේ? අර AC කරන්ට් එක කන්වර්ට් කරනවා පරිවර්තනය කරනවා මොකේද? DC කරන්ට් එකට. එතකොට මෙයාට ගැළපෙන කරන්ට් එකක් තමයි ඔතනින් එහා යන්නේ. හරිද? ආගන්න. දැන් අපි ඔතනින් කැමරාවෙන් හරි? ඒ කැමරාවට ගහලා තියෙන කේබල් එක කැමරාවෙන් ගලවපුවාම පුතේ කෙරවල තියෙන පින් ටිකක්. හරි? ලෝහ පින් ටිකක් තියෙන්නේ. ඒක ඇල්ලුවා කියලා හිතන්නකෝ. ඒ පැත්තේ කරන්ට් එකට ගහලා තියෙන්නේ. කරන්ට් වදිනවද? නෑ. ඇයි? මෙතනින් කන්වර්ට් කරලා දෙන්නේ මොකේද? DC වලට. හරි? හැබැයි කරන්ට් එක එනවද කියලා බලා ගන්න ක්‍රමයක් තියෙනවා මොකද්ද? ඈ? ඔව් පොඩ්ඩක් කොහොනම් දිවේ තියලා බැලුවේ හැකි. අන්න එතකොට පොඩ්ඩක් දැනෙනවා. මොකද 12ක විතර වෝල්ටේජ් එකක් ඔගේ එනවා. අන්න එතකොට පොඩ්ඩක් පොඩි හිරිවැටීමක් එයි. හරි? එහෙම අදපොතේ කවදාවත් කරන්ට් වදින්නේ නැහැ. එහෙම අහගන්න. එහෙම කරන්ට් වදින ස්වභාවයක් මොනම තත්වයක් යටතේ හෝ වෙනවා නම් කවදාවත් පුතේ ඔය කේබල් එකේ කෙරවල එහෙම ලෝහ ආවරණයක් එළියට එවන්නේ නැහැ. මං කියන තේරෙනවද ඔයගලන්ට? හරි? ඒ කියන්නේ කරන්ට් එකක් ගමන් කරන කේබල් එකක එක පැත්තකට විදුලි බලය ලබා දීමේ පේනුව තියෙනවා නැත්නම් ඒක ප්ලග් කරනවා. අනිත් පැත්ත ගත්තාම ඒ පැත්තේ ලෝහ ආවරණයක් වක් හරි එකක් තියෙනවා නම් පින්ස් ටිකක් තියෙනවා නම් හරි? මේ මිනිස්සු මේවා පාවිච්චි කරනකොට අවිධිමත්ව පාවිච්චි වෙන්න පුළුවන් නේ. මේ පැත්ත ගහනවා නේ ප්ලග් එකට ගහලා ස්විච් ඔන් කරනවා. හැබැයි අර පැත්ත අතේ තියන් ඉන්නේ. හරි? එහෙම කරන්ට් දුනොත් එහෙම මොකද වෙන්නේ? මිනිස්සු පුතේ මැරෙනවානේ. හරි? ඕනි තරම් එහෙම දේවල් වෙන්න බැරිද? වෙන්න පුළුවන්. අපි යතනොත් වෙන්න පුළුවන්. රයිට්? සමහර අවස්ථා තියෙන පුළුවන් දැන් ඔය සෙට් කරන වෙලාවේදී මම අර පැත්තෙන් ගහන්න මේක ඇඟිල්ල අතේ තියන් ඉන්නේ නැද්දි මෙහෙන් කවුරු හරි කෙනෙක් ප්ලග් කරනවා. හැබැයි පුතේ කවදාවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද හේතුව මෙතනින් ඒ කරන්ට් එක බෙදලා තමයි ඇතුළට දෙන්නේ. හරි? දැන් තේරෙනවද කියන එක? හරි? ඔන්න ඔක තමයි කතන්දරය ඈ. ඒ හින්දා ඔක හොඳට තේරුම් ගන්න. මම මේ ටිකක් අමතර දෙයක් ඔයගොල්ලොත් එක්ක කතා කරේ. මොකද අපේ සබ්ජෙක්ට් එකට මේවා අයිති නෑ ඈ. හරි? ඒ කියන්නේ අපේ සබ්ජෙක්ට් එකේ අහන්නේ නෑ පුතේ මේ උපකරණ වල ක්‍රියාත්මක කරන්ට් එක ACද DCද ඒව අහන්න අයිතියක් නෑ ICT වල. ඒක අයිති මොකේද? ඉලෙක්ට්‍රොනික වලට. ඒක ඔයගොල්ලන්ගේ අහනවා ටෙක් කරන කට්ටියගේ මොන සබ්ජෙක්ට් එකේද? ET වල අහනවා. හැබැයි BST කරත් BST වලත් පොඩි කැලලක් ඔකට තියෙනවා. හරි? ඒව අනිවාර්යෙන් මැත්ස් එක ICT කරන අයට ෆිසික්ස් වල අහනවා. ICT වල අහන්නේ නෑ. හැබැයි අර දැන ගියොත් කතරගම නිසා මොකද්ද? පොඩ්ඩක් ඕගොල්ලෝ පරිසරය දැනගත්තා කියලා වරදක් නෑ. ඇති. හරි. දැන් ඔය විදිහට සැකසුම් ඒකක පරිණාමය වෙලා මේ தත්ත්වයට ආවා. හරි? එතකොට ට්‍රාන්සිස්ටරේ පරිවර්තනය වුණා IC එක බවට, IC එක පරිවර්තනය වුණා මොකක් බවටද? මයික්‍රොප්‍රොසෙසරේ බවට. මයික්‍රොප්‍රොසෙසරේ බවට. හරි? එතකොට ඊට පස්සේ පුතේ මේ මයික්‍රොප්‍රොසෙසරේ කියලා කියන අවයවය
නැත්නම් ඒ අවයවයෙන් පරිබාහිරව වෙනම ඉලෙක්ට්‍රොනික උපාංගයක් නිර්මාණය කරන්න විද්‍යාඥයෝ උත්සාහ කරේ නැහැ. ඇයි? ඇයි උත්සාහ කරේ නැත්තේ? දැන් ඔයාලට තේරෙනවද මොකද්ද? ඔයාලට තේරෙන්න ඕනේ මොකද්ද? ට්‍රාන්සිස්ටර් කියලා කියන එක කාලයත් එක්ක පරිවර්තනය වුණා මොකක් බවටද? කියන්නේ IC එක බවට. IC එක කාලයත් එක්ක පරිවර්තනය වුණා මයික්‍රෝප්‍රොසෙසරේ නැත්නම් චිප් එක බවට. එහෙමනම් කාලයත් එක්ක මේ මයික්‍රෝප්‍රොසෙසරේ පරිවර්තනය වෙන්න ඕනේ නැද්ද වෙන එකක් බවට? කියන්නේ වෙන්න ඕනිනේ. නමුත් ඒක වෙන්නේ නැහැ. හේතුව මොකක්ද? විද්‍යාඥයෝ තේරුම් ගත්තා මේ ට්‍රාන්සිස්ටර් තාක්ෂණය පුතේ මේ දක්වා ගෙනාපුවාම මේක අති විශිෂ්ට නිර්මාණයක් කියලා. මේක නිර්මාණය වෙන්නේ 70 දශකයේ මුල. දැන් ඒතර අවුරුදු කීයක්ද බලන්නකො. 71 තමයි පළවෙනි මයික්‍රෝප්‍රොසෙසරය හැදෙන්නේ. ඒක පළවෙනි ටියුට් ටික අපි කතා කරා. ඒත් දැන් අපි ඉන්නේ 21. ඒතකොට දැන් හරියටම අවුරුදු යන්නේ. ඇයි 71 ඉඳලා 81ට 10යි, 91ට 10යි, 2001ට 10යි, 2011ට 10යි, 2021ට 10යි. කියන අවුරුදු හරියටම 50ක්. අවුරුදු 50ක්. ලේසි නෑනේ පුතේ. අවුරුදු 50ක් කියලා කියන්නේ අඩ සියවසක්. සරල නෑ. හරි. හැබැයි අවුරුදු 50 ඇතුළෙම උනේ මොකද්ද? අවුරුදු 50 ඇතුළෙම පුතේ උනේ සහ ඉදිරියට වෙන්නේත් මොකද්ද? මයික්‍රෝප්‍රොසෙසරේ බැහැර කරලා හෝ මේක තව දියුණු කරලා හෝ වෙනම උපකරණයක් හදන්න නෙමෙයි පුතේ උත්සාහ කරන්නේ. මේකම දියුණු කරලා ඉස්සරහට ගෙනියන්න. ඒ නිසා හොඳට තේරුම් ගන්න වර්තමානයේත් පරිගණකයක සැකසුම් උපාංගය වෙන්නේ මයික්‍රෝප්‍රොසෙසරේ නැත්නම් සූත්‍ර සකසනය. අනාගතෙත් ඒක එහෙම තමයි. හැබැයි කාලයත් එක්ක මොකද වෙන්නේ? මේක සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වෙනවා. දැන් කාටද පැහැදිලිනේ? හරි. එහෙනම් අපි CPU එක එහෙම නැත්නම් ප්‍රොසෙසරය කියලා දකින්නේ මොකද්ද? CPU එක නැත්නම් ප්‍රොසෙසරය කියලා දකින්නේ මොකද්ද? අල්ල උඩ තියාගන්න පුළුවන් තරම් කුඩා චිප් එකක්. අල්ල උඩ තියාගන්න පුළුවන් තරම් කුඩා චිප් එකක්. ඒ චිප් එකේ අභ්‍යන්තරය ගත්තාම පුතේ ඔයගොල්ලෝ දැන් දන්නවා ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මොනවද? එකක් තමයි පාලන ඒකකයේ CPU, තව එකක් තියෙනවා අංකගණිතමය හා තාර්කික ඒකකයේ LU සහ මතකයක් තියෙනවා රෙජිස්ටර් කියලා. ඔන්න කොටස් තුන. මේ තියෙන්නේ සාමාන්‍ය සකසනයක්. හරිද? රයිට්. එතකොට දැන් අපි දන්නවා මෙයා තමයි සියල්ල පාලනය කරන්නේ. නේ? මෙයා තමයි සියල්ල පාලනය කරන්නේ. එතන මේක මතකයක්. මම ඉතින් පැහැදිලිව ඔයගොල්ලන්ට කියලා තියෙනවා මොකද්ද? මතකයකට කරන්න පුළුවන් එකම දේ මොකද්ද? එකම දේ. වෙන මොකුත් කරන්න බෑ. එකම දේ මොකද්ද? රඳවලා තබා ගැනීම, මතක තබා ගැනීම පමණයි. වෙන කිසිම දෙයක් කරන්න බෑ. හරි? ඒකම ඔයගොල්ලන්ට කියන පුතේ විෂය හරියට ඉගෙන ගන්න මොනම අවස්ථාවකත් ඔයගොල්ලෝ අමාරු වෙටින්නේ නැහැ. මම මේ වචන බය නැතුව පාවිච්චි කරනවා. හරි? මේ ඕනෑම කෙනෙක් එක්ක ඕනෑම ප්‍රශ්නයකට මම සූදානම් ඔය කියන වචන හා සම්බන්ධව. හරි? පරිගණකයක තියෙන මතකයකට වෙන කිසිම දෙයක් කරන්න බෑ. එකම එක දෙයක් කරන්න පුළුවන් මොකද්ද? රඳවලා තබා ගැනීම, මතක තබා ගැනීම පමණයි. යාට ක්‍රියාකාරකම් කරන්න බෑ. දෙන දේ අර අපි කියන්නේ මොකද්ද? දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉමු කියලා. කියනවලු එහෙම කතන්දරයක්. ඒ වගේ පුතේ මතකයකට කරන්න පුළුවන් මොකද්ද? දෙන දේ ගබඩා කරන්න. දෙන දේ තියාගන්න සහ ඉල්ලන දේ දෙන්න. ඉල්ලන දේ නොදී ඉන්නත් බෑ. පැහැදිලිද? නේ? අපිට දැන් හાર્ඩ් ඩිස්ක් එකේ අපි ස්ටෝර් කරලා තියෙනවා. අපිට මේ දේ නැවත භාවිතා කරන්න අවශ්‍යයි. අපි කියනවා ඒක ඕපන් කරන්න කියලා. ඒතර හાર્ඩ් ඩිස්ක් එක කියනවා නෑ දෙන්න බෑ කියලා. එහෙම වෙනවද? කවදාවත් එහෙම වෙන්නේ නෑ. හරි? තාක්ෂණික හෝ භෞතික මොකක් හරි දෝෂයක් හැර කවදාවත් මතක උපාංගයක් එහෙම හැසිරෙන්නේ නෑ. ඒ නිසා තමයි බය නැතුව කියන්නේ මොකද්ද? මතකයකට කරන්න පුළුවන් එකම දේ රඳවා තබා ගැනීම පමණයි. එයාට ක්‍රියාකාරකම් කරන්න බෑ. හැබැයි මේගොල්ලෝ ක්‍රියාකරුවෝ ALU එක තමයි මොකක් කරන්නේද? සැකසීම් කරන්නේ. සකසනය තුල සැකසීම් කරන කොටස තමයි ALU එක. මෙයා කරන්නේ සියල්ල පාලනය කරන එක. දැන් තේරෙනවද? රයිට්. ඔක තමයි සකසනයේ මූලික తত্ত্বය. එහෙනම් බහුහර සකසනයක් කියන්නේ මොකද්ද? බහුහර සකසනයක් කියලා කියන පුතේ මේකම තව දියුණු කරපු අවස්ථාවක්. එතෙන්දි වෙන්නේ මොකද්ද? මම මේ ඇතුලේ ලිව්වේ නැත් ඒකයි. එතෙන්දි වෙන්නේ මෙන්න මේ තනි ALU එක වෙනුවට ALUs දෙකක් හෝ වැඩි ගාණක් එනවා. ආවට පස්සේ එකට කියනවා බහුහර සකසනයක් කියලා. රයිට්? එතකොට මේකට අපිට කියන්න පුළුවන් ALU 1 කියලා.
මේකට කියන්න පුළුවන් ALU2 කියලා. තේරෙනවද? ඒ කියන්නේ භෞතිකව එකම සකසනය ඇතුලේ සැකසුම් ඒකක දෙකක් හෝ වැඩි ගාණක් ගොඩනගලා තියෙන අවස්ථාවට කියනමක් කියලාද බහුහර සකසනයක් කියලා. දැන් තේරෙනවද? ඕගොල්ලන්ගේ මට්ටමේදී ඒ ටික තේරුම් ගත්තාම ඇති. හරි? මොකද හේතුව සාමාන්‍ය සකසනයක් බහුහර සකසනයක් දක්වා වර්ධනය කරනකොට පුතේ තව වර්ධනය කරන කාරණා ගණනාවක් තියෙනවා. ඒක A-level මට්ටමේ අපිට කතා කරන්න බෑ. ඒ නිසා A-level මට්ටමේදී ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න තියෙන්නේ ඊටාම සරල දෙයක් මොකද්ද? බහුහර සකසනයක් කියලා කියන්නේ සැකසුම් ඒකක ඒ කියන්නේ ALUs දෙකක් හෝ වැඩි ගණනක් සහිත සකසනයක්. එච්චරයි. හරිම සරලයි. හරි? රයිට්. එහෙනම් ලියන්න පටන් ගන්න. පළවෙනි කාරණේ ලියන්න. රූල් තුනක හිස්තැනක් තියෙනවා. ලියන්න මෙහෙම. බහුහර සකසන තාක්ෂණය හැමෙම ලියන්න පුතේ. බහුහර ලක්ෂණය sorry. බහුහර සකසන ලක්ෂණය බහුහර සකසන ලක්ෂණය බහුහර සකසන ලක්ෂණය දැනට වසර කිහිපයකට පෙර බහුහර සකසන ලක්ෂණය දැනට වසර කිහිපයකට පෙර සකසන නිර්මාණයට බහුහර සකසන ලක්ෂණය දැනට වසර කිහිපයකට පෙර සකසන නිර්මාණයට හඳුන්වා දුන් ඉතා වැදගත් තාක්ෂණයකි. ඉතා වැදගත් තාක්ෂණයකි. ඉතා වැදගත් තාක්ෂණයකි. රයිට්. එතකොට එකෙන් ඔයාලට පැහැදිලි මොකද්ද? මේ තාක්ෂණය පුතේ සකසනයේට මුල ඉඳන් තිබිච්ච එකක් නෙමෙයි ඈ. හරි? දැන්ට අවුරුදු 10ක 15ක වගේ ඉඳන් තමයි මේ තාක්ෂණය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ. හරි? ලියන්න දෙවෙනි කාරණේ එතන රූල් 4ක් තියෙනවා. ලියන්න ඒක. බහුහර සකසනයක් යනෝ ඔන්න පැහැදිලි කිරීම කරනවා. බහුහර සකසනයක් යනෝ බහුහර සකසනයක් යනෝ භෞතිකව ඇති බහුහර සකසනයක් යනෝ භෞතිකව ඇති එක් සකසනයක් බහුහර සකසනයක් යනු භෞතිකව ඇති එක් සකසනයක් වරන් ඇතුළේ ලියන්න CPU කියලා එක් සකසනයක් වරන් ඇතුළේ ලියන්න CPU වරන් වහන්න තුල දත්ත සැකසීම් සිදු කළ හැකි එක් සකසනයක් වරන් ඇතුළේ CPU වරන් වැහුවා තුල දත්ත සැකසීම් සිදු කළ හැකි සැකසුම් ඒකක දත්ත සැකසීම් සිදු කළ හැකි සැකසුම් ඒකක එනම් මොනවද කියන්නේ? එනම් කැපිටල් ලකුරෙන් ලියා ගන්න ALU සැකසුම් ඒකක එනම් ALU දෙකක් හෝ ALU දෙකක් හෝ කිහිපයක් පැවතීමයි. ALU දෙකක් හෝ කිහිපයක් පැවතීමයි. රයිට්. එහෙනම් මේ වෙලේම ඔලුවට ගන්න මොකද්ද? බහුහර සකසනයක් කියලා කියන්නේ මොකද්ද?
එක සකසනයක් ඇතුලේ සැකසුම් ඒකක දෙකක් හෝ කිහිපයක් පැවතීම. හොඳට අහගන්න පුතේ, දෙකක් හෝ කිහිපයක් කියලා කිව්වට ඒ කිහිපය කියලා කියන එක සාමාන්‍යයෙන් ඔත්තේ සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. තේරෙනවනේ? ඒ කියන්නේ බහුවර සකසනයක් ඇතුලේ සැකසුම් එකක තුනක් නැහැ. තියෙන්නේ කීයද? 2 ඊගාවට එන්නේ කීයද? 4. ඊගාවට එන්නේ 8. ඊගාවට 12 තියෙනවා. 16 තියෙනවා. 18 තියෙනවා. පැහැදිලිද? ඊගාවට 32 තියෙනවා. ඔය අතර තියෙන්නත් පුළුවන්. මට අහුවෙලා නැහැ තාම. හැබැයි මේ ඊටා මෑතක මම දැක්කා එක සකසනයක් හදලා තියෙනවා සැකසුම් මේකක 64ක් තියෙනවා. ගන්න ඒතර මයික්‍රෝප්‍රොසෙසරේ මේ අල්ල උඩ තියාගන්න පුළුවන් තරම් කුඩායි. ඔයගොල්ලෝ තේරුම් ගන්න තාක්ෂණයේ දියුණුව ඈ. අල්ල උඩ තියාගන්න පුළුවන් තරම් කුඩායි. ඒ සකසනය ඇතුලේ තියෙනවා සැකසුම් මේකක කීයක්ද? 64ක්. හරි? සැකසුම් මේක 64ක් කියලා කිව්වහම මේකේ තේරුම මොකද්ද? එක සැරේ සැකසීම් 64ක් කරන්න පුළුවන් ස්වාධීනව. නැත්නම් සාමාන්‍ය පුතේ කරන්නේ මොකද්ද? සාමාන්‍ය සකසනයක් මෙහෙම ගත්තාම අපි මේ විදිහට ගත්තොත් මේක RAM එක නම් සාමාන්‍ය සකසනයක් ගත්තොත් එහෙම මේකට අවශ්‍ය දේ RAM එකෙන් ගන්නවා. මෙතන තියෙනවා රෙජිස්ටර් එක, මෙතන තියෙනවා ALU එක. ඔහොමනේ තියෙන්නේ. නේ? මේ ගන්න දේ රෙජිස්ටර් මතකයට ඇවිල්ලා රෙජිස්ටර් මතකයේ හරහා යනවා ALU එකට. ALU එකෙන් අදාළ දේ සකස් කරලා ප්‍රතිඵලයේ නැවත රෙජිස්ටර් මතකයේ හරහා අවුට් කරනවම කියනද RAM එකට. ඔක දැන් අපි අර ගණනාවක් කතා කරලා තියෙනවා. එතකොට එක සැකසීම් වාරයකදී සැකසෙන්නේ එක දෙයයි. ඔක අපි කිසිමානේ කතා කරා මොකක් යටතේද? සෙවුම් ඉෂ්ට චක්‍රයේ යටතේ. මතකයිනේ? නේ? ඔකට අපි කියනවා ක්ලොක් සර්කල් එකක් කියලා. ක්ලොක් සර්කල් එකක් කියලා කියන්නේ මෙහෙම ඇතුළට අරගෙන සකසලා මෙහාට අවුට් කරනවා. ඕකම තමයි අපි සෙවුම් ඉෂ්ට චක්‍රය නැත්තම් fetch execute cycle කියලා කිසිමානේ අවසානයේ කතා කරේ. පැහැදිලිද? එතකොට දැන් ඔයගොල්ලෝ හිතන්න පුතේ එක ALU එකක් වෙනුවට ALU කිහිපයක් ආපුවම වෙන්නේ මොකද්ද? එක සැරේ සැකසීම් කිහිපයක් සිද්ධ වෙනවා. හරි? දැන් මෙහෙම හිතන්නකෝ. මේ වගේ සාමාන්‍ය සකසනයක් ගත්තාම ඒ සකසනය හරහා සැකසීම් වෙන්නේ මොන ආකාරයටද? මම අහන ප්‍රශ්නේ පැහැදිලිද දන්නේ නැහැ ඔයගලන්ට. මොකද ඊට වඩා ප්‍රශ්න පැහැදිලි කරන්න බෑ. ඊට වඩා ප්‍රශ්න පැහැදිලි කරන්න ගියොත් එහෙම උත්තරේ මාතින් කියවෙනවා. දැන් නිකමට හිතන්නකෝ මෙහෙම. දැන් අපි ඔන්න ආදානය කරපු දත්ත RAM එකේ තියෙනවා. ගබඩා මාධ්‍ය වලින් ගත්ත උපදේශුත් RAM එකේ තියෙනවා. දැන් අපි හිතමු මේ තියෙන ඒ ටික කියලා හිතන්නකෝ. මේ තියෙන ඔය කියන දත්ත උපදේශ. හරි මේ සියල්ලම හොඳට අහගන්න. මේ සියල්ලේ ප්‍රමාණය අපි දන්නේ නැහැ හරියට. අපි හිතමු අපි යම් ප්‍රමාණයක් සහිතයි කියලා හිතන්නකෝ. එතකොට මේ සියල්ලම එක සැකසීම් වාරයකදී සකස් කරලා අවසන් කරන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? බොහෝ විට බෑ. මොකද හේතුව එක සැරයකට මෙතනින් සැකසීම සඳහා මෙතෙන්ට ගන්න පුළුවන් ප්‍රමාණය ඊටාම කුඩායි. නේ ඊටාම දියුණු සකසනයක වුණත් ඒ ප්‍රමාණය කොච්චරද? මේකම දේ පුතේ කරකෙන්නේ ඈ. හරි? ඔයගොල්ලන්ගෙන් එකට ඍජු ප්‍රතිචාර අවශ්‍යයි. මොකද හේතුව ඒ දේවල් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඔයගොල්ලොත් එක්ක දැන් මම කතා කරලා තියෙනවා. මේ නැවත කතා කරනවා. හරි? මම ඒකයි ඔයගොල්ලන්ට කියන්නේ මොකද්ද? ඕගොල්ලන්ගේ પરම්පරාව පිළිබඳ ඕගොල්ලන්ට වඩා 100,000 ගුණයකින් අවබෝධයක් අපිට තියෙනවා. මොකද හේතුව මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා පුතේ මොකද්ද? මේ මගේ 26 වෙනි අවුරුද්ද වෘත්තීය ජීවිතේ. හරි? ඒතර ඔයගොල්ලෝ හිතන්න නේ ඕගොල්ලන්ට අවුරුදු 1 වෙනකොටත් මම මේ විෂය උගන්වනවා. පැහැදිලිද? හැබැයි ඔයගොල්ලෝ උපදින්න කලිනුත් මම මේ විෂය උගන්වනවා. එවනේ? නේ? එතකොට තේරෙනවද මම කියන එක? හරි? එතකොට දැන් හිතන්නකෝ. නේ? එතකොට මම දැන් මේ අවුරුදු ගත වුණු අවුරුදු 26 ඇතුළත නේ ඕගොල්ලන්ට වඩා වැඩිමල් විශේෂයෙන්ම හරි? එවැනි પરම්පරාවන් ගණනාවක් එක කටයුතු කරලා තියෙනවා. ඒතර එන්න පුතේ මේ પરම්පරාවන්ගේ හැසිරීම පිළිබඳ විශ්ලේෂණයක් මා සතුව තියෙනවා. අනගාටුවෙන් කියන්න ඕනේ මොකද්ද? එන්න පුතේ ඒ తত্ত্বය දුර්වල වෙනවා. ඒක හොඳ නෑ. ඒක වෙනවා. හරි? හැබැයි එන්න પરම්පරාවන්ගේ දැනුම වැඩි. පැහැදිලිද මම කියන එක? හරි? ඒ කියන්නේ දැන් අපි හිතමු දැන්ට අවුරුදු 20කට කලින් ඉපදුණු, කියන්නේ 20කට කලින් ඉපදුණු නෙමෙයි. 20කට කලින් ඕගොල්ලන්ගේ වයසේ හිටපු එක්කෙනෙකුට වඩා දැන් ඕගොල්ලෝ සතුව තියෙන දැනුම වැඩි.
තේරෙනවද? මොන සරල උදාහරණයක් කියන්නම්. ඔයගොල්ලන්ට ඒක තේරුම් ගන්න. මම 80 දශකයේ මැද හරියේ තමයි ශිෂ්‍යත්ව පාස් වෙලා රත්නපුරෙන් කොළඹ ගියේ ඉස්කෝලේට. 80 මැද. හරියටම අවුරුද්ද කිව්වොත් පුතේ 84. 1984 අවුරුද්දේ තමයි මම ශිෂ්‍යත්ව පාස් වෙලා කොළඹ ගියේ. හරිද? එතකොට මම කොළඹ ඉස්කෝලේට යනකොට ස්ටිකර් එකක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියේ නෑ. ඒතර අපේ කාලෙත් තත්ත්ව ගැන ඔයගොල්ලන්ට තේරෙනව නේද? හරි? එතකොට ඒ කියන්නේ ස්ටිකර් එකක් කියලා කියන්නේ මොකක්ද අහලවත් නෑ නම ඈ. ස්ටිකර් දැකලා තියෙනවද පාවිච්චි කරලා තියෙනවද කතන්දරේ අහලම වැඩක් නෑ නේ පුතේ. ස්ටිකර් කියන නමවත් දන්නේ නැත්නම් ඉතින් මොකක්ද ආයි කතන්දරේ කියලා හිතන්නකෝ. අන්න ඒකයි නගරේ ගමයි අතර තිබුණු පරතරය. හරි? එතකොට ඉස්කෝලේ තාප්පේ ඉස්සරහා බිම පේමන්ට් එකේ දාලා හරි? ඒ දවස්වල බොහොම ජනප්‍රියයි නයිට් රයිඩර්, බෲස් ලී කරාට වීරයෙක් හිටියේ නේ. හරි? ඒ පින්තූර තමයි බොහොම ජනප්‍රිය. ඒවා දාලා විකුණනවා. හරි? 710යි 725යි එහෙමයි මිල. ඉතින් ළමයි ගන්නවා. අරගෙන ගිහිල්ලා ඒක අලෝ ගන්නවා. දැන් මම බැලුවා මොකද්ද මේ වෙන්නේ කියලා. හරි? ඉතින් ළමයි උදේ ස්කූල් බස් වලින් බහැලා එනකොට වෑන් වලින් බහැලා පාරේ බස් වලින් කට්ටිය එහෙම ඇවිල්ලා මේ යන ගමන් අරගෙන ඇතුළට යනවා. මේ මම පොඩ්ඩක් නිරීක්ෂණය කරා මොකද්ද මේ කේස් එක කියලා. මොකද මම මෙහෙම එකක් දැකලා නැහැ. අහලත් නැහැ. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම පුතේ ජීවිතේට ගොඩක් වැදගත් දෙයක් මම මේ කියන්නේ. හැබැයි අනිත් මිනිස්සු අමාරුයි දාන්න නෙවෙයි. ඔයගොල්ලන්ට ලංකාවේ ජීවත් වෙනකොට අනිවාර්යෙන් අවශ්‍යයි. මොකද මම මේ කැමරාව ඉස්සරහා නේ එලිපිට මේ කියන්නේ. මොකද මේ වීඩියෝ එක එළියට අවුට් වෙනවා. නැත්නම් කැමරා කරන්න ඕනේ නැහනේ. හරි? නමුත් මම බය නැතුව කියනවා මොකද ලංකාවේ ජීවත් වෙනකොට අනිවාර්යෙන් අවශ්‍යයි මොකද්ද? කපටිකම. කපටිකම. උපායශීලීත්වය. උපක්‍රමශීලී බව අනිවාර්යෙන් ඕනේ නැත්නම් ලංකාවේ ජීවත් වෙන්න බෑ. හරි? පැහැදිලිද? මොකද ලංකාව කියලා කියන්නේ එහෙම රටක්. ඒ කාලෙත් එහෙම තමයි. දැන් ඒක වැඩි ඈ. හැබැයි ඒ කපටිකම කවදාවත් පාවිච්චි කරන්න එපා වෙන මිනිහෙක් අමාරුවේ දාන්න. හරි? තමන් ආරක්ෂා වෙන තමන්ගේ පැවැත්ම. ආත්ම ආරක්ෂාව කියන එක වරදක් නෙවෙයි. හරි? හැබැයි ආත්ම ආරක්ෂාව සඳහා වෙන කෙනෙකුට මේ ආත්ම ආරක්ෂාව කියන එක දඩමීමා කරගෙන වෙන කෙනෙකුට මොකක් හරි කරදරයක් කරනවා නම් අන්න ඒක වැරදි. මං කියන්නේ ඒ தත්ත්වෙ නෙමෙයි ඈ. තමන්ගේ පැවැත්ම සඳහා ආත්ම ආරක්ෂාවට ඒ දේ දැනගෙන හිටියට වරදක් නැහැ. ඉතින් මම ඒ කාලේ ඉඳන් මගේ ඒක තියෙනවා. හරි? දැන් මට ඔක අහන්නත් බෑයි. හරි? මට ගිය හැටිම සෙට් වුණා චානක මට හොඳ නම මතකයි යාගේ චානක කියලා යාළුවෙක්. එයා තර්ස්ටන් එකෙන් තමයි අපේ ඉස්කෝලේට ඇවිල්ලා හිටියේ. ඒත් මම රත්නපුරින් ගියේ එහෙට. හරි? එතකොට චානකගෙන් මේක මට අහන්නත් හිතුණා. මොකද්ද බං ඔය වැඩේ කියලා අහන්නත් හිතුණා. එහෙම ඇහුවාම චානක මාව නෝන්ඩි කරනවානේ. දැන් මිනිහා තර්ස්ටන් නේ. තර්ස්ටන් කියලා කියන්නේ ඒජ් කොළඹ ඉස්කෝලයක් නේ. මිනිහා වැඩේ හොඳට දන්නවා. එහෙනම් මම ෂේප් එකේ වැඩේ ඉගෙන ගත්තා. හරි? චානක හරහාම වැඩේ අල්ලගත්තා. ඒකට කියන නම ස්ටිකර් කියන එක. ඒක මෙහෙම නේ කොලයක් ගලවලා ගත්තාම අනිත් එකේ ගම් එකක් තියෙනවා. ඒ ගම් එකෙන් ඇලවෙනවා. ඒ ටික වැඩේ අල්ලගත්තා. හරි? ඊට පස්සේ දවස් කිහිපයක් ගියාම නිකන් මාත් අවුරුදු ගාණක් ස්ටිකර් එක ගැන දන්නා වගේ හැසිරෙනවා. නමුත් මම දැනගත්තේ දවස් කිහිපයකට කලින්. දැන් තේරෙනවද මම කියන එක? ඒක තමයි පුතේ දැනුමේ තිබිච්ච පරතරය. මම මේ පොඩි උදාහරණයක් ගත්තා ඔයගලන්ට කියන්න. අනිත් දේවල් ගැන හිතලා බලන්නකෝ. එතකොට තාක්ෂණික දේවල් ගැන. ස්ටිකර් එකක් ගැන දන්නේ නැත්නම් පුතේ තාක්ෂණික දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ නේ. හැබැයි දැන් තත්ත්වය මොකද්ද? දැන් පුතේ නගරේ ගමයි අතරේ නේ සාමාන්‍ය දේ පිළිබඳ එච්චර ලොකු පරතරයක් නැහැ. හැබැයි හොඳට තේරුම් ගන්න පුතේ උසස් දේ පිළිබඳ ඊටාම විශාල පරතරයක් තියෙනවා. ඊටා විශාල පරතරයක් තියෙනවා. දැන් අපි කොළඹ ළමයින්ට උගන්වපු නිසා ඒක දන්නවා. දැන් මේ වෙනකොට මම කොළඹ ක්ලාස් නවත්තලා තියෙන්නේ මගේ සෞඛ්‍ය හේතු මත මම යන්නේ නැහැ. හරි? හැබැයි කොළඹ ළමයින්ට උගන්වපු හින්දා මම ඒක දන්නවා. හරි? විෂයානුබද්ධව ගත්තොත් ඒ ළමයි ඒ විෂයත් එක්ක කොච්චර බද්ධද මේ පැත්තට එනකොට විෂයෙන් කොච්චර ඈතද කියන එක දැන් ඒක මට තේරෙනවා හොඳට. දැන් පිළිපිටියේ පන්තිය පටන් ගන්න මොකද දැන් අවුරුදු 3-4ක් වෙනවනේ මම. 2018 නේ. දැන් මේ තුන්වෙනි අවුරුද්ද. හරිද? ඒක හොඳට තේරුම් ගන්න. හැබැයි පොදුවේ ගත්තොත් කියන්න තියෙන්නේ මොකද්ද? පොදුවේ ගත්තොත් ලංකාවේ ළමයි ගැන කියන්න තියෙන්නේ මොකද්ද? ලබන්න පුළුවන් ඊටා විශාල දැනුමක් අවබෝධයක් පවතිද්දී ඒක ගන්න සූදානම් නැහැ. ඔකයි මම කිව්වේ කනගාටුයි කියලා. දැන් තේරෙනවද මේ කියන එක? හරි? විශේෂයෙන් අපේ විෂයට අදාළ පුතේ ගොඩාක් ඉස්සරහට එන්න පුළුවන් මේ විෂය හදාරන හැමෝටම. ඒ නිසා තමයි ඔයගොල්ලන්ට මම කිව්වේ ඔයගොල්ලෝ මොන විෂය ධාරාව යටතේ ICT කරත් ඒ විෂය ධාරාව තුල ඊටාම ඉහළට ඒ කියන්නේ ප්‍රමුඛයෙක් බවට බොහොම ලේසියෙන් ඔයගොල්ලන්ට එන්න පුළුවන්. හරියට මේ විෂය කරගෙන ගියොත්. ඒක මම ඔයගොල්ලන්ට මුලින්දම කියලා තියෙනවා. හරි ඒ නිසා උගන්වපු දේවල් පිළිබඳ පුතේ නැවත නැවත හිතීමක් ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ අවුරුදු දෙක ඇතුළත. දැන් අතන අවුරුදු දෙකක් නැහැ නේ. නේ? ඔයගොල්ලෝ තව අවුරුදු දෙකක් නැහැ ඉගෙන ගන්න. හරි 2023 අගෝස්තු මාස විභාගේ තියෙනවා නම්
දැන් අපි ඉන්නේ 21 දෙසැම්බර් මාසේ. හිතලා බලන්නකෝ. නේ 22 අගෝස්තු වෙන තව මාස කීයක් තියෙන්නේ? වෙන කතා නවත්තන්න. 22 අගෝස්තු වෙන තව මාස කීයක් තියෙන්නේ? 8යි. නේ 23 අගෝස්තු වෙනකොට එතන අවුරුද්දයි. ඒතර අවුරුද්දයි මාස 8යි. ඒතර අගෝස්තු මාසේ ගන්න බෑනේ පුතේ ඇයි? ඇයි පුතේ ජූලි මාසේ 31 වෙනකොට ඔක්කොම පන්ති නවත්තලා වැඩ ඉවර කරලා අගෝස්තු මුල ඉඳන් විභාගෙ තියෙනවා. මම කියන්නේ කොවිඩ් ප්‍රශ්න ආරම්භය 2023 ඔය කෙනකම් බලපාන්නේ නැහැ නේ. දැන් මම කියන්නේ තේරෙනවද? බොහෝ විට බලපාන එකක් නැහැ කියලා තමයි අපි හිතන්නේ. හරි? එතකොට ඒ කියන්නේ ඔයගලන්ට තියෙන පුතේ අවුරුද්දයි මාස 7ක වගේ කාලයක් තව ඉතුරු වෙලා. දැන් අවුරුදු දෙකේ කතන්දරේ කතා කරලා වැඩක් නැහැ. කාලේ ගිහිල්ලා තියෙන්නේ ඈ. කාලේ යන එක නවත්තන්නත් බෑනේ. නේ ඒ නිසා ඒ කාලය තුල ඔයගොල්ලෝ උපරිමයෙන් මේ සඳහා කැපවිය යුතුයි. මම කියන්නේ උසස් පෙළ උසස් විදියට ජයග්‍රහණය කරලා ඒ මත ඔයගොල්ලෝ ජීවිතේ දිනන්න උත්සාහ කරනවා නම් හෝ අදහසක ඉන්නවා නම් මවගන්ට ඉතා පැහැදිලිව කියලා තියෙනවා සහ කියනවා පුතේ හැමදාම කියනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි ඔයගලන්ගේ ප්‍රමුඛතා සියල්ල අයින් කරන්න ඒක දෙන්න උසස් පෙළට. දුන්නොත් ගොඩ. නොදුන්නොත් පැහැදිලිව පුතේ අභියෝගයක් තියෙනවා. හරි? ඒක අවසාන මාස දෙක තුනේ කතා කරලා වැඩක් නැහැ. මට දැන් උදාහරණයක් මම ගුරුවරයාගේ නම කියන්නේ නැහැ. මෑත අමිලපිටියට ආපු ගුරුවරයෙක් එයා ICT. හරි? තංගල්ලේ ගන්න ගුරුවරයෙක් මට පෙරේදා පළමුදා ගැන ළමයි කතා කරා. එයා ගිය පාරේ එයාගේ ක්ලාස් ගියා කිව්වා තංගල්ලේ. හරි? එයාට තියෙන S එකක් කිව්වා. Z එක මදි කිව්වා. කැම්පස් යන්න බෑ කිව්වා. හරි? සර් රිවිෂන් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. මම ඇහුවා තංගල්ලේ ගුරුවරගේ ගිය ක්ලාස් එක මොකක්ද කිව්වම ඒ ගුරුවරයාගේ නම කියලාම කිව්වා. ඉතින් මම කිව්වා පුළුවන් පුතේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම ඇහුවා අවුරුද්ද මොකක්ද කියලා. අහපැට කිව්වා 21 සර් කියලා. 21 කියන්නේ මොකක්ද? ඔව් තව මාස දෙකකින් විභාග ලියන්න තියෙනවා. හරි? ඉතින් මම ඇහුවා මෙච්චර කලක් මට එතකොට ටිකක් මම පොඩ්ඩක් තැති ගත්තයි. මම හිතුවේ එයා 22 කියලා. රිවිෂන් පන්තියකට සහභාගී වෙන්න පුළුවන්ද කියලා පුතේ දැන් දවස් දෙක තුනකට කලින් අහනවා කියලා කියන්නේ. හරි? නේ ගුරුවරු විදිහට අපේ ඔළුවට ටක් ගාලා එන අදහස මොකද්ද? 22 ළමයෙක් කියලා හිතන්නේ. ඇයි? රිවිෂන් පන්තියකට එන්න කාලයක් තියෙනවා පුතේ. 21 දැන් සිලබස් කව කරලා ඉවරයිනේ. 21 කණ්ඩායමේ සිලබස් කව කරලා ඉවරයි. දැන් අපි යන්නේ පේපර්ස්. පැහැදිලිද? හරි? ප්‍රධානව කතා කරන්න ඕනේ ඔක්කොම ටික කතා කරලා ඉවරයි. තේරෙනවද මම මේ කියන එක? එතකොට එයා 21 කණ්ඩායමේ රිවිෂන් එකකට සම්බන්ධ වෙන කතා කරනකොට පුතේ ආද මාර අවුලක් නේ. ඉතින් මං කිව්වා පුතේ 21 විච්චාම දැන් මෙච්චර කාල මොකද කරේ කියලා. එතකොට එයා කිව්වා මේ ගුරුවරයා කිව්වා කියලා ඇබිලිපිටියේ වෙනම ගෲප් එකක් ඕගලන්ට මං කරනවා. මේ එතකම් පොඩ්ඩක් ඉන්න කියලා. ඉතින් සර් ගෲප් එක කරේ නෑ කිව්වා. ඉතින් මං කිව්වා නේ ඉතින් ඒක කරනවා කිව්වට හරියන්නේ නෑ පුතේ. නේ දැන් ගුරුවරයාට සමානව තේරෙනවා කියන කිව්වොත් ගුරුවරයා ඔකෙන් අමාරු වෙටෙන්නේ නෑනේ. දැන් අවසානයේ අමාරු වෙලා තියෙන්නේ කවුද? ඒ ළමයි. දැන් හිතන්නකෝ ඒ ළමයින්ගේ වක්කීම් මට ගන්න පුළුවන්ද කියලා? හරි පුතේ කමන්නේ නැහැ 21 ක්ලාස් මේ දැන් අපි ඔන්ලයින් ක්ලාස් එක කරනවානේ තාම. ෆිසිකල් ක්ලාස් නැහැ. ඔන්ලයින් එක කරනවා ඒකට එන්න කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ ඇයි? ඒ ළමයි ඉන්නේ මොන දැනුම් මට්ටමේද? දැන් ගිය අවුරුද්ද රිසල්ට් එකෙන් S එකක් ගත්තා නම් ඒ දැනුමවත් දැන් මේ වෙනකොට තියෙනවද? මොකුත් අපි දන්නේ නැහැ නේ. ඉතින් බොහොම කනගාටුවෙන් කියන්න ඕනේ මොකද්ද? කරන්න දෙයක් නැහැ ඒකට. හරි? මම එහෙම කිව්වේ නෑ. මං කිව්වා පුතේ පුළුවන් උදව්වක් මම වෙනම කරන්නම්. පන්තියකට සම්බන්ධ කරලා ගමනක් යන්න තරම් කාලයක් තාම ඉතුරු වෙලා අපිට නැහැ. ඒ නිසා ඔයාව මට පන්තියකට සම්බන්ධ කරගෙන මේ විභාගයට සූදානම් කිරීමක් නම් කරන්න බෑ. හැබැයි ඔයාට ඕනි වෙනම හරි උදව්වක් අවශ්‍ය නම් මට කියන්න. මං ගුරුවරයෙක් විදිහට ඒ උදව්ව කරන්නම් කියලා. දැන් තේරෙනවද මම කියන්නේ? ඉතින් පුතේ අවසාන මේ මාස දෙකක් තුනක් තියෙද්දි ළමයෙක් එහෙම හවුවට පස්සේ උසස් මේ ගොඩ දාන්න පුළුවන්ද? එහෙම බෑ. හරි? දැන් ඕගොල්ලන්ට එහෙම කතා කරන එක කියන්නේ ඕගොල්ලොත් එක්ක මම මේ කතා කරේ ඕගොල්ලන්ට මේක ඔළුවට දෙන්න. හරි? ඒතර මම කියන්නේ මොනම හේතුවක් නිසාවත් ඒ தත්ත්වය ඕගොල්ලෝ තියාගන්න එපා. දැන් ඕගොල්ලෝ කොහොමවත් පන්තියකට සම්බන්ධ වෙලා යනවනේ. මම කියන්නේ පන්තියට එනවා ඉගෙන ගන්නවා යනවා ආයි පන්තියට එනවා ඉගෙන ගන්නවා යනවා. හැබැයි ඉගෙනගත් දේවල් රිවයිස් කරන්නේ ඒවත් එක්ක භාවිතය කරන්නේ එහෙම හරියන්නේ නැහැ පුතේ. හරි? ඒකයි මම මේ නැවත මේ මුල පාඩම් නිසා තමයි මේ නැවත මම අහන්නේ. ඒ අහන්නේ මොකක් නිසාද? පාඩම උගන්වන අවස්ථාවේ රිවිෂන් එකක් කරන්න ඕනි හින්දා. හරි ඇති. මං කියන් අපිට ටගල උත්තර දෙන්න මට. මං ඇහුවේ මොකද්ද ඔයගොල්ලන්ගෙන්? ඈ? මොකද්ද? ඔව් මම ඇහුවේ දැනට ලෝකේ භාවිතා කරන දියුණුම සකසනයක් ගත්තත් එක සැකසීමකදී RAM එකේ සිට සකසනය දක්වා සැකසීම සඳහා ගන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද? ඒ ප්‍රමාණය රඳාපවතින්නේ කවුරු මතද? මේ ප්‍රශ්නේ මීට ඉස්සෙල්ලත් ඔයගොල්ලන්ගේ මම ඔය විදිහටම ඇහුවා. ඒ ප්‍රමාණය රඳාපවතින්නේ නැත්නම් ප්‍රමාණය යැපෙන්නේ කවුරු මතද? රෙජිස්ටරම ඒක නිකන් අර හරි බයෙන් වගේ උත්තර දෙන්නේ.
එහෙම වෙන්න ඕනේ නැහැ නේ පුතේ. ඉතා පැහැදිලිව මම නිර්භයව ඕගලන්ට උගල්ලා තියෙනවා. ඕගලන්ට බය වෙන්න දෙයක් නැහැ. එහෙම ඕගොල්ලෝ බයෙන් උත්තර දෙනවා නම් ඒ කියන්නේ මගෙන් විෂය ඉගෙනගත්ත දරුවෝද කියලා එතන මට ප්‍රශ්නයක් එනවා. සහ විෂය පිළිබඳ තියෙන පෞරුෂය එහෙම ගන්න නැහැ නේද එතකොට. බය වෙන්න දෙයක් නැහැ. ඉතා පැහැදිලිව මම වචන පාවිච්චි කරලා තියෙනවා මොකද්ද? අහගන්නකෝ. මම කියලා තියෙනවා මොකක්ද? දැනුත් මං කිව්වා. මොකද්ද? RAM එකේ ඉඳලා නැත්නම් RAM එකේ සිට සැකසීම සඳහා අවශ්‍ය දේ රෙජිස්ටර් මතකය හරහා තමයි ALU එකට යන්නේ කියලා. රයිට්? ඒතර පුතේ රෙජිස්ටර් මතකය හරහා නම් යන්නේ මේ මතකයේ ධාරිතාවයට වැඩි දෙයක් යන්න පුළුවන්ද? යන්න බෑනේ. පැහැදිලිද මම කියන එක? හරි දැන් අපි මොකක් හරි භාජනයකට දාලා මොකක් හරි ගේනවා කියලා හිතන්නකෝ ලීටරේ බෝතලයකට මොනවා හරි ගේනවා කියලා හිතන්නකෝ පන්ති ඇතුළට ලීටරේ බෝතලයකට දාලා ගේන්න බෑනේ පුතේ ලීටර් එකමාරක් ගේන්න පුළුවන් උපරිම ප්‍රමාණය කොච්චරද ලීටරයයි ඊට වඩා ගේන්න බෑනේ නේ මොකද අවකාශය තියාගන්න ඇතියර ටික නේ එහෙම බෑනේ ඒ වගේ නේ මෙයාගේ ධාරිතාවයට ගැළපෙන ප්‍රමාණයක් තමයි එක සැරේ සැකසීම සඳහා ගන්න පුළුවන් එතකොට අපි දන්නවා ලෝකේ දියුණුම සකසනයක් ගත්තත් මෙයාගේ ධාරිතාව උපරිම කීයද? පිටු 64යි. ඒවා අපි කතා කරලා තියෙනවා. එහෙනම් පුතේ එක සැරයකට මෙතෙන් ගන්න පුළුවන් මොකද්ද? පිටු 64යි. දැන් තේරෙනවනේ? එතකොට මේ ප්‍රමාණය ටිකක් විශාලයි නම් අපි තුමු කිලෝබයිට් ගානක මෙගාබයිට් ගානක ධාරිතාවයක් තියෙන එකක් නම් මේ කියන ප්‍රමාණය සැකසීම් වාර දහස් ගානක් කරන්න වෙනවා. ඇයි? එක සැරේ ගන්න පුළුවන් පුතේ පිටු 64යිනේ. පිටු 64යි කියලා කියන්නේ බයිට් 8යි. ඇයි? බිට්ස් 8ක්නේ බයිට් එකක් කියන්නේ. එතකොට පිටු 64 බයිට්ස් වලට පරිවර්තනය කරන්න නම් 8ෙන් බෙදන්න ඕනේ. බෙදුවාම එන්නේ කීයද? 8යි. කිලෝබයිට් එකක් කියලා කියන්නේ බයිට්ස් 1024ක් නේ. එතකොට කිලෝබයිට් එක 8ෙන් බෙදුවාම 128ක් එනවා. එතකොට මේකේ ධාරිතාවයේ කිලෝබයිට් එකක් නම් සැකසීම් වාර 128ක් කරන්න ඕනේ. කිලෝබයිට් 10ක් නම් සැකසීම් වාර 1280ක් කරන්න ඕනේ. නේ? මේකේ ධාරිතාව කිලෝබයිට් 100ක් නම් සැකසීම් වාර 12800ක් කරන්න ඕනේ. දැන් තේරෙනවද කියන එක? හරි? තේරුම් ගන්න. එතකොට මේ වගේ සකසනයක් භාවිතයෙන් සැකසීම් කරනකොට අනිවාර්යයෙන්ම එක දෙයකට අදාළවත් සැකසීම් වාර ගණනාවක් කරන්න වෙනවා. හරි? හැබැයි බහුවර සකසනයක් භාවිත කරපුවම වෙන්නේ මොකද්ද? එක සැරේ සැකසීම් කිහිපයක් කරන්න පුළුවන් වෙනවා. එතකොට මීට වඩා බොහොම ස්පීඩ් එක වැඩි වෙනවා. මම ඔයගොල්ලන්ගෙන් ඇහුවා කාරණයක්. ඒ කාරණේ බව මම එන්නම්. එතකොට මේ වගේ සාමාන්‍ය සකසනයක් අපි කියන්නේ දැන් මේවට සාම්ප්‍රදායික සකසන. මොකද හේතුව දැන් ලෝකේ නිර්මාණය වෙන හැම සකසනයක්ම මොකද්ද? බහුහර සකසනයක්. මොකද මේ වගේ දේවල් දැන් හදන්නේ නැහැ. ඔන්න මම ප්‍රායෝගික උදාහරණ කියන්නම්. දැන් Intel කම්පැනි එක ගත්තොත් එimhe CPU එකේ නිර්මාතෘවරු තමයි Intel කම්පැනි එක. Intel කියලා කියන්නේ ලෝකේ සකසන නිර්මාණයේ නිර්මාතෘවරු වගේම අදටත් ප්‍රධානම සකසන නිමැවුම්කරුවෙක් නැත්නම් නිෂ්පාදකයෙක්. හරිද? ඒගොල්ලෝ එහෙම සකසන කිහිපයක් හැදුවා බහුහර සකසන විදිහට. මුලින්ම හදපු එක තමයි Pentium D කියලා කියන්නේ. D කියන්නේ පුතේ ඩුවල් කියන අදහස. ඩුවල් කියලා කියන්නේ දෙකක් කියන එක. Pentium D හැදුවා ඊගාට ඩුවල් කෝ කියන එක හැදුවා ඊගාට කෝ ටු ඩු කියන එක හැදුවා ඊට පස්සේ ක්වාඩ් කෝ කියන එක හැදුවා. ඒ සකසන හතරම බහුහර සකසන සැකසුම එකක දෙක ගානේ තිබුණේ. මොකද්ද Pentium D ඊගාට ඩුවල් කෝ කෝ ටු ඩු සහ ක්වාඩ් කෝ. නම් කාලෙන් කාලට වෙනස් කරමින් ඉස්සරහට ගෙනාවා. ඒ නම් වෙනස් වෙනකොට තාක්ෂණයක් දියුණු වුණා නිකන් නම් වෙනස් කරා නෙමෙයි. ඊට පස්සේ තමයි ආවේ ඔයගොල්ලෝ දන්නවා මේක Intel ලගේ i3 කියන CPU එක. i3 processor එක. මේකේ සැකසුම එක කීයක් තියෙන්නේ? i3 එකේ හතරක් තියෙනවා. ඊට පස්සේ ආවා i5 එක. මේකේ සැකසුම එක කීයක් තියෙනවද? හතරක් තියෙනවා. ඊට පස්සේ තමයි ආවේ මොකද්ද? i7 එක. සැකසුම එක කීයක් තියෙනවද? 8ක් තියෙනවා. තේරෙනවද? ඊට පස්සේ තමයි නිර්මාණය වුණේ i9 එක. ඒගොල්ලන්ගේ දියුණු මේකේ මූලික අවස්ථාවේ සැකසුම එකක 18ක් තිබුණා. දැන් ඒක තවත් වැඩි කරලා ඇති. දැන් තේරෙනවද කියන එක? හරි. එතකොට Intel ලගේ පැත්තෙන් ගත්තොත් ඒගොල්ලෝ සැකසුම එකක දෙකෙන් පටන් අරගෙන ඒක දැන් ඊට වඩා ක්‍රමානුකූලව වැඩි කරන් ඇවිල්ලා තිනවා කාලයත් එක්ක. ඒ නිසා පුතේ දැන් මීට වඩා අඩු CPUs හැදෙන්නේ නැහැ නේ කීයටවත්. මම කියන්නේ වර්තමානයේ සහ අනාගතයේ
මේ කියන රටාවම හෝ ඉස්සරහට ගෙනියයි නැත්නම් අලුත් රටාවකට ඒගොල්ලෝ එයි. දැන් මේක රටාවක් තියෙනවානේ i3, i5, i7 එහෙම තියෙන්නේ. එහෙම ඒගොල්ලන්ගේ කාලයක් තුනක් Pentium 1, Pentium 2, Pentium 3, Pentium 4 එහෙම කාලයක් තිබුණා එහෙම රටාවක්. ඒගොල්ලෝ කාලෙන් කාලට එහෙම රටාවල් අනුගමනය කරනවා. ඒවට බලපාන හේතුත් තියෙනවා. හරි. එතකොට ඒ රටාවන් නිපත ඉස්සරහට යන්නේ. ඒ හින්දා ලෝකේ කවදාවත් මයික්‍රෝප්‍රොසෙසරයක් නිර්මාණය වෙන්නේ නැහැ ඉදිරියට එක සැකසුම් ඒකකයක් සහිතව. අනිවාර්යෙන් නිර්මාණය වෙන්නේ මොනවද? බහුහර සකසන. ඒක දැන් සාමාන්‍ය තාක්ෂණයක් බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි අපේ සිලබස් එක ඇතුලේ මේක අලුත් මාතෘකාවක්. දැන් මේක අලුත් දෙයක් නෙමෙයි ලෝකෙට. සිලබස් එක ඇතුලේ අලුත් කාරණයක් තමයි. ඇති. ඒතර මම ඔයගොල්ලන්ගෙන් ඇහුවේ දැන් සාම්ප්‍රදායික සකසනයක් ගත්තාම පුතේ මේ සැකසීම සිදු වෙන්නේ කොහොමද කියලා මම අහන්නේ. එක සැරේ කිහිපයක් ක්‍රියාත්මක වෙනවද? එකක් පස්සේ එකක් ක්‍රියාත්මක වෙනවද? සාම්ප්‍රදායික සකසන එක. එක සැරේ කිහිපයක්ද? එකක් පස්සේ එකක්ද? එකක් පස්සේ එකක්. මට කියන්නකෝ එකක් පස්සේ එකක් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒකට අපි පාවිච්චි කරන හොඳ වචනයක්. ඒක විද්‍යාවට හෝ ගණිතයට අනුකූලව. මොකක් කියලාද අපි ඒකට කියන්නේ? එකක් පස්සේ එකක් වගේ න ะ. දැන් ළමයි කට්ටියක් පොලිමේ එනවනම්. ඒ කියන්නේ එකක් පස්සේ එකක් නේ. එක්කෙනෙක් පස්සේ එක්කෙනෙක්. නැත්නම් එකෙක් පස්සේ එකෙක්. එහෙමනේ. කියන්නේ. එහෙමනම් අපි කියනවා ගණිතානුකූලව හෝ විද්‍යානුකූලව ඒකට වචනයක්. කොහොමයි කියලාද කියන්නේ? එකක් පස්සේ එකක් පොලිමේ එනවනම් මොකක් කියලාද කියන්නේ? ඈ? සිංහලෙන් කියන වචන මට කියන්නකෝ. ශ්‍රේණිගත වන්න හරි. ඒවට අපි කියනවා පුතේ ශ්‍රේණිගතයි කියලා. එකක් පස්සේ එකක් ආකාරයෙන් එනවා නම් ශ්‍රේණිගතයි අපි කියනවා සීරියල් කියලා. හරි? එතකොට අහගන්න බහුහර සකසනයකට පුළුවන් මොකක් කරන්නද? ශ්‍රේණිගත සැකසුමට අමතරව මොකක් කරන්නද? සමාන්තරගතව සැකසීම් කරන්නයි. ඒ පුතේ මේ සැකසුම් ඒකකයේ තුල එක සැකසීමක් කරනකොට ඊට සමාන්තරව මේකේ සැකසීමක් වෙනවනේ. සැකසුම් එකක 8ක් තිබුණොත් එහෙම මොකද වෙන්නේ? සමාන්තරව 8ක් එක සැරේ සිද්ධ වෙනවා. එහෙනම් හොඳට තේරුම් ගන්න බහුහර සකසනයක් නිසා සාමාන්‍ය සකසනයකට වඩා සිදුවිච්ච විශේෂ යාන්ත්‍රණයේ විශේෂ තත්ත්වය තමයි මොකද්ද? සැකසීම සමාන්තරගතව සිදු වෙන්න පුළුවන් වුණා. මේවා හයිලයිට් කරලා කියන්නේ ඇයි? පේපර්ස් වල අහනවා. පැහැදිලිද? සාමාන්‍ය සකසනයකට සාපේක්ෂව බහුහර සකසනයක් සතු ලක්ෂණ වන්නේ කියලා ලක්ෂණ තුනක් දීලා ඒ පමණක් නිවැරදි වේ, B පමණක් නිවැරදි වේ. ඔහොම ප්‍රශ්න තියෙන්නේ. නේ? එහෙම අහනකොට ඔයගොල්ලෝ කියන ලක්ෂණ තුන පිළිබඳව හොඳම අවබෝධකින් ඕනි උත්තරේ හරියට තෝරන්න නම්. විශේෂයෙන්ම විභාගයේදී වැඩියෙන්ම වරදින්නේ ඔය ආකාරයේ ප්‍රශ්න. ඇයි? ඒ කියන වාක්‍ය පිළිබඳ පුතේ ගොඩක් අයට හෝ සමහර අයට 100%ක්ම අවබෝධය නැහැ. එතන මොකද වෙන්නේ? උත්තරේ තෝරගන්න බෑ. හරි? නේ? ඒතර ප්‍රකාශ 3ක් 4ක් දීලා පුතේ ප්‍රශ්නයක් අහුවාම අපෙන් ඒ ප්‍රකාශ 3-4ෙන්ම කියන සියලු දේ පිළිබඳ අවබෝධය අපිට තියෙන්න එපා. නැත්නම් උත්තරේ තෝරන්න බෑනේ. පැහැදිලි නේද කියන එක? හරි ලියන්න එහෙනම්. මේ කාරණේ අපි හයිලයිට් කරගමු. ලියන්න. ඊගව කාරණේ රූල් තුනක් තියෙනවා. ලියන්න මෙහෙම. සාමාන්‍යයෙන් මෙවැනි බහුහර සකසනයක් තුල සැකසුම් ඒකක සාමාන්‍යයෙන් මෙවැනි බහුහර සකසනයක් තුල සැකසුම් ඒකක 2ක්, 4ක්, 8ක් කියලා කමාවක් දාලා ඩොට් ටිකක් තියාගන්න ඉස්සරහට තව තියෙනවා කියලා. ආදී වශයෙන් ඉරට්ටේ ප්‍රමාණයක් පවතී.
ඉරට්ටේ ප්‍රමාණයක් පවතී. ආදී වශයෙන් ඉරට්ටේ ප්‍රමාණයක් පවතී. right. එතකොට ඔය අපි බහුහර සකසනයක මූලික තත්වයේ සැකසීම ගැන කතා කරේ. නේ? එතකොට එවැනි සකසනයක ක්‍රියාකාරීත්වය ගැන දැන් අපි කතා කරමු දෙවනුව. අර සමාන්තරගත ක්‍රියාව. ඒක හරි වැදගත්. ලියන්න මෙහෙම. අලුත් පෙළයක ලියන්න. මෙවැනි බහුහර සකසනයක ඇති විශේෂත්වය වන්නේ මෙවැනි බහුහර සකසනයක ඇති විශේෂත්වය වන්නේ මෙවැනි බහුහර සකසනයක ඇති විශේෂත්වය වන්නේ උපදෙස් වරහන් ඇතුලේ පුතේ ඉංග්‍රීසි වචනේ ලියා ගන්න instructions උපදේශ වරහන් ඇතුලේ ලියන්න instructions උපදේශ ඒ කියන්නේ instructions සමාන්තරගතව උපදේශ වරහන් ඇතුලේ instructions සමාන්තරගතව ක්‍රියාත්මක කිරීමේ හැකියාවයි. උපදේශ සමාන්තරගතව ක්‍රියාත්මක කිරීමේ හැකියාවයි. උපදේශ සමාන්තරගතව ක්‍රියාත්මක කිරීමේ හැකියාවයි. හරි එතකොට මේ උපදේශ සමාන්තරගතව ක්‍රියාත්මක කිරීමේ හැකියාවයි කියන එක හයිලයිට් කරගන්න. එතකොට ඒක තමයි බහුහර සකසනයක් නිසා ඇතිවෙච්ච විශේෂම తත්වය නැත්නම් වාසිය. හරි? එතනම ලියන්න පුතේ එනම් මේ කියන කොටසත් වැදගත්. ඒකත් හයිලයිට් කරගන්න. එනම් එකම අවස්ථාවේදී සැකසීම් කිහිපයක් එක විට සිදු කළ හැකි වීමයි. සැකසීම් කිහිපයක් එක විට සිදු කළ හැකි වීමයි. right. එතකොට ඔය තියෙන්නේ බහුහර සකසනයක් නිසා ඇතිවෙච්ච විශේෂ තත්ත්වය. එතකොට මොකද වෙන්නේ? කියන්න මට. එකම අවස්ථාවේ පුතේ සමාන්තරගතව සැකසීම් කිහිපයක් වෙනවා නම් ඒක කොහොමද අපිට වාසියක් වෙන්නේ? එතකොට ඒ කියන්නේ සාමාන්‍ය සාම්ප්‍රදායික සකසනයකින් සකසනවට වඩා අඩු කාලයකින් සැකසීම් කරන්න පුළුවන්. එතකොට කාර්යක්ෂමතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි? ලියන්න. මෙනිසා සැකසීමේ වේගය එනම් කාර්යක්ෂමතාවය වැඩි වේ. මෙනිසා සැකසීමේ වේගය එනම් කාර්යක්ෂමතාවය වැඩි වේ. හරි පුතේ? right. අවසාන කාරණේ ලියන්න එහෙනම්. අලුත් පෙළයකට එන්න රුලක් හරින්න නැතුව ලියන්න. අලුත් පෙළයක මේ අනුව
මේ අනුව බහුහර සකසන සංකල්පය මත මේ අනුව බහුහර සකසන සංකල්පය මත ගොඩ නැගුණු මේ අනුව බහුහර සංකල්පය මත ගොඩ නැගුණු තනි සකසනයකට මේ අනුව බහුහර සංකල්පය මත ගොඩ නැගුණු තනි සකසනයකට වරහන් ලියන්න single processor project clear betul kata hati atau intian ගොඩනගුණු තනි සකසනයකට ඒ කියන්නේ single processor වරම් වහන්න inverted comma ඇතුළේ ලියන්න පුතේ සමාන්තරගත සැකසීම inverted comma ඇතුළේ ලියන්න සමාන්තරගත සැකසීම එක highlight කරගන්න සමාන්තරගත සැකසීම inverted comma close කරන්න හරි සිදු කළ හැක ඔහොම තියන්න කමන්නේ ඔය හරි තියන්න මම හදා ගන්න කේබල් ටික ගන්නකො සිදු කළ හැක උතන ගහන්න ඊට පස්සේ ඈ 3.2 තියෙන්නේ එතනින් ගහන්න ඒකත් මේ අර ගැලවෙන්නේ නැති වෙන මෙහාට ගන්න බැරිද? ඔය වයි කෝඩ් එක. නෑ ඔය කෝඩ් එක ගන්න බැරිද මෙහාට? ගැලවෙන්නේ නැති වෙන. ඔහ්. මේ සුළු තියන්න බැරිද? අර යදේ. මේ සුළු මෙතන තියන්නකෝ. ඈ? ඔය තියන්නකෝ. ඔකට ගහන්න පුළුවන්. වැටේ බලාගෙන ඈ. හරිද? රයිට් ඔය කොටසට අදාළව මම අවසාන ප්‍රශ්නයක් අහනවා අහගන්න. හරි දැන් බහුහර සකසනයක් නිසා ලෝකෙට ආපු අලුත් තත්වයක් වගේ අපිට හැඟීමක් එන්න පුළුවන් මොකද්ද? සමාන්තරගත සැකසීම කියන එක. නේද? එහෙම හැඟීමක් අපිට එන්න පුළුවන්. ඒ හැඟීම වැරදිද නිවැරදිද කියලා තමයි දැන් අපි තහවුරු කරගන්න ඕනේ. හරි? කොහොමත් අපි දන්නවා මොකද්ද? ඔව් මේ සාම්ප්‍රදායික සකසනේ තිබුණේ එක සැකසුම් ඒකකයයි. ඒ නිසා සැකසීම් සිද්ධ වෙන්නේ ශ්‍රේණිගතව. හැබැයි බහුහර සකසනයක සැකසුම් එකක දෙකක් හෝ ඊට වැඩි ගාණක් තියෙනවා. ඒතර සැකසීම් වෙන්න පුළුවන් සමාන්තරගතව. මම අහන ප්‍රශ්නේ තමයි මොකද්ද? බහුහර සකසන නිර්මාණයට කලින් සමාන්තරගත සැකසීම් කරපු පරිගණක ලෝකේ තිබුණාද? තිබුණා නම් ඒ පරිගණක මොන විදිහේ පරිගණක විය යුතුද? හරි සරලයි තර්කය. මං අහන්නේ බහුහර සකසන කියන දේ ලෝකේ නිර්මාණය වෙන්න කලින් සමාන්තරගත සැකසීම් කරන පරිගණක තිබුණාද? තිබුණා නම් මේ පැත්තෙන් උදේ ගන්න තියෙන්නේ. ලැප් එක මෙතන ගන්නකෝ. තිබුණා නම් කියන්න. එහෙම පරිගණක පවතින්න ඕනි කොහොමද? ටග්ගලට ගල වෙලා යනවා. ඈ? ඔව් කියන්නේ. දන්නේ නැහැ කියලාද කියන්නේ? නැත්නම් එහෙම තිබුණේ නැහැ කියලාද කියන්නේ? ඔව් හරි සරලයි නේ පුතේ හිතන්නකෝ මෙහෙම බහුහර සකසන කියන සකසන වර්ගයේ ලෝකේ නිර්මාණය වෙන්න කලින් හරි බහුහර සකසන කියන සකසන වර්ගයේ ලෝකේ නිර්මාණය වෙන්න කලින් සමාන්තරගත සැකසීම කියන ක්‍රියාවලිය සිදු කරපු පරිගණක තිබුණා නම් අනිවාර්යෙන් ඒ පරිගණක සතුව තියෙන්න ඕනි මොන වගේ හැකියාවක්ද? නැත්නම් ඒ පරිගණකයේ සතුව තියෙන්න ඕනි මොකද්ද?
ඔබ සරල දෙයක් නේ දරුවනේ මම මේ අහන්නේ. ඔයගොල්ලෝ ලොකුවට ඔළුවට ප්‍රශ්න ගන්න එපා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ උතන. හරි? පැහැදිලිද? ඔයගොල්ලෝ මම බොහොම සරල ප්‍රශ්නයක් ඇහුවේ මොකද්ද? බහුහර සකසනයක් නිර්මාණය වෙන්න කලින් සමාන්තරගත සැකසීම සිදු වුණා නම් කිසියම් පරිගණකයක ඒක සිදු වෙන්නේ කොහොමද? සිදු වෙන්න මොකද්ද තියෙන්න ඕනි? තත්වය. කියන්නේ බහුහර සකසනයක් නිර්මාණය වීම නිසා සමාන්තරගත සැකසීම සිද්ධ වෙනවා. ඒක දැන් අපි පැහැදිලි කරන්නේ. හරි? මේකට තව වෙලා දෙන්න බෑ මට. බහුහර සකසන නිර්මාණය වීමට කලින් තිබුණේ එක සැකසුම් ඒකකයක් සහිත CPUs. එහෙනම් මං අහන්නේ එවැනි CPUs විතරක් තිබිච්ච කාලෙක කිසියම් පරිගණකයක් විසින් සමාන්තරගත සැකසුම සිදු වෙන්න හෝ සිදු කරන්න පුළුවන්ද? ඒක තමයි ප්‍රශ්නේ. හරිද? දැන් ඔයගොල්ලෝ හිතන්න ඕනේ මොකද්ද? තිබුණාද නැද්ද කියලා ඔයගොල්ලෝ දන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? හැබැයි දන්නේ නැහැ කියන වචනේ මොකද්ද කියන්න තියෙන්නේ? ඈ? දන්නේ නැහැ කියන වචනේ කියන්නේ. ඔයගොල්ලන්ට කියන්න අයිතියක් නැහැ අයියේ. ඔව් පළවෙනි ටියුට් එකේ මම ඔක කියන්නවා. නැත්නම් උදේ මම ඔක අහන්නෙත් නැහැ. තේරෙනවද? එහෙනම් දන්නේ නැහැ කියන වචනේ කතා කරන්න බෑ ඔයගොල්ලන්ට. ඒ ඔයගොල්ලන්ලා තියෙන එක මම කිව්වා ඔයගොල්ලෝ උගන්නපු දේවල් හරියට භාවිතයට ගන්න නැහැ කියලා. ඒක මම දන්නේ හින්දා තමයි මේ නැවත ප්‍රශ්න කරන්නේ. මම පරම්පරාවල් අඳුරන ඕනේ. නේ ඔයගොල්ලන් හිතලා පුළුවන් මම චෝදනාව මේ කරන්න කියලා නෑ. ඔයගොල්ලන්ව හදා ගන්න පුතේ මමයි කියන්නේ නේ. ඔහොම ගියොත් මොකද කියන්න තියෙන්නේ? ගමන ටිකක් දුෂ්කරයි කියන එක මේ කියන්නේ. නොකියා කියන්නේ ඒක. ඒ හින්දා ඔය ට්‍රැක් එක ඔය ගමන පොඩ්ඩක් වෙනස් කළ යුතුයි. එහෙම වුණොත් ජයග්‍රහණය නියතයි. පැහැදිලිද? සමහරට කාලයත් එක්ක හැදෙයි ඈ. කාලයත් එක්ක හැදෙනකම් මට බලන් ඉන්න බෑ. පැහැදිලිද? ඊට කලින් හදා ගන්න තමයි මම මේ try කරන්නේ. හරි? සමහර කාලෙත් එක හැදෙනවා. ඒක හරි ළමයට තේරෙනවා මෙහෙම ගියාම මේක අවුල් මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා තේරෙනවා. හරි. ඒතර තේරිලා එන්න කලින් මම මේ එතනට ගන්න හදන්නේ. ඒතර මම කියාගෙන ආවේ මොකද? ඔව්. බහුහර සකසන නිර්මාණය වීමට කලින් සමාන්තරගත සැකසුම කියන ඒවා පරිගණකයක තිබුණාද? මං අහන්නේ පුතේ එහෙම තියෙනවා නම් ඔයගොල්ලෝ හිතන්නේ එහෙම තිබුණා නම් ඒක කොහොමද තියෙන්න ඕනේ? කොහොමද ඒක වෙන්න ඕනේ? හරි සරල ප්‍රශ්න මං අහන්නේ. වන් නියුමන් ආකෘතියට අනුව වන් නියුමන් ආකෘතිය කියන්නේ පුතේ පරිගණකයක ක්‍රියාවලිය උපදේශ යටතේ පාලනය කරනවා කියන එකනේ. වන් නියුමන් ආකෘතිය කියන්නේ පරිගණකයක ක්‍රියාකාරීත්වය උපදේශ යටතේ පාලනය. හරිද? එතකොට මේ උපදේශ ක්‍රියාත්මක කරන්න තමයි මේ උපාංග කාලෙන් කාලට හැදුනේ. අතන මේක හැදුනේ ඒකට නෙවෙයි. හැබැයි මේව හැදුනේ ඒකට. හරි? ඒ කියන්නේ මේවා භාවිතා කරේ උපදේශ ක්‍රියාත්මක කරන්න. ඒකනේ අපි කියන්නේ මොකද්ද? පළවෙනි පරම්පරාවේ පරිගණකවල සැකසුම් ඒකකයේ වැකියුම් ටියුබ්ස්. දෙවෙනි පරම්පරාවේ පරිගණකවල සැකසුම් ඒකකයේ ට්‍රාන්සිස්ටර්ස්. තුන්වෙනි පරම්පරාවේ පරිගණකවල සැකසුම් ඒකකයේ අනුකලිත පරිපත. නේ? ඊට පස්සේ මයික්‍රෝප්‍රොසෙසර්ස්. ඒතර මේ හැම උපාංගයකින්ම කරන්නේ මොකද්ද? ඔය උපදේශ ක්‍රියාත්මක කරන එක තමයි. උපදේශ ක්‍රියාත්මක කරන්න තමයි මයික්‍රෝප්‍රොසෙසරේ ඇතුලේ මේ වගේ දෙයක් හැදුවේ. හරි? ඔයගොල්ලෝ මේවා එහෙම හිතන්න එපා. IC එකක් ඇතුලේ ට්‍රාන්සිස්ටර්ස් ඇතුලේ පුතේ ALU කියලා එකක් තිබුණේ නැහැ. එතන තියෙන සිස්ටම් වෙනස්. ඒව ගැන හිතන්නවත් එපා දැන්. හරි? දැනට ඔයගොල්ලෝ හිතා ගන්න ඕනේ. කියන්නේ A level මට්ටමේදී හිතා ගන්න ඕනේ මොකද්ද? ට්‍රාන්සිස්ටර්ස් භාවිතයෙන් දත්ත සකසපු පරිගණක තිබිච්ච කාලයක් තිබුණා. ඒකට කියනවා දෙවෙනි පරම්පරාව එච්චරයි. ඊට වඩා මොකුත් හිතන්න එපා. හිතලා වැඩක් නැහැ. හරි කොහොමද ඒ කාලේ දත්ත සැකසීම් ට්‍රාන්සිස්ටර් සරහා උනේ කියන එක ඔයගලන්ට පුළුවන් වෙනම ඕනිනම් මොකක් කරන්නද? හැදෑරීමක් කරන්න උසස් පෙළින් පස්සේ. උසස් පෙළ ඇතුලේ කරන හැදෑරීමෙන් සත පහකටවත් වැඩක් නැහැ උසස් පෙළට. හැබැයි ජීවිතේට වැදගත් අනාගතේට වැදගත් ඒක කරන්න උසස් පෙළින් පස්සේ. පැහැදිලිද? හරි මොකද මේවැ ALU කියලා එකක් තිබුණේ නැහැ. ALU කියන සංකල්පය ආවේ මොකක් එක්කද? මයික්‍රෝප්‍රොසෙසර් කියන සංකල්පයත් එක්ක. හරි? ඒ කියන්නේ CPU එක ඇතුලේ තමයි මෙහෙම දෙයක් අපි දකින්නේ. CPU එකත් එක්ක අර කියන එක. ඒතර මේ හැම එකම ගොඩනගන පුතේ වන් නියුමන් ආකෘතිය මත තමයි. ඒකට ගැලපෙන්න තමයි. මම අහන ප්‍රශ්නෙට ඒක උත්තරයක් වෙන්නේ නැහැ. ඔයා කියන්න හදන්නේ වෙන අදහසක් දන්නේ නැහැ. වන් නියුමන් ආකෘතිය කියන්නේ උපදේශ යටතේ පරිගණකයක ක්‍රියාකාරීත්වය පාලනය කියලා. ඒතර මේ හැම උපාංගයක් කරාම ඔය උපදේශ පාලනය කරා ක්‍රියාත්මක කරා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? එක සැරේ උපදේශ කිහිපයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබිච්ච පරිගණක තිබුණාද?
මේ කියන බහුහාර සකසන නිර්මාණය වෙන්න කලින්. ඔක තමයි මගේ ප්‍රශ්නේ. තිබුණා නම් ඒක ප්‍රායෝගිකව කොහොම ගොඩනගෙන්න ඕනිද? ඊට පස්සේ මොකද අදහස? තිබුණාද නැද්ද කියන ප්‍රශ්නෙට උත්තරේ මට ඕනේ නැහැ. තිබුණා කියන උපකල්පනයට අපි ආවොත් ඒ පරිගණකයේ අභ්‍යන්තර සැකස්ම ගැන පොඩ්ඩක් කියන්න. ඈ? එහෙම කියන්න තේරෙන්නේ නැහැ. බෑ. අමාරුයි. අමාරුද? ඈ? ඉස්සරහ පිළි කියන්න පුතේ. අමාරුද එහෙම කියන්න? ඈ? එන්නේ. අමාරුයි. මේ මොකද්ද පාවිච්චි කරන වචනේ කියලා මම කල්පනා කරේ. අහගන්න. ඇයි දරුවනේ එහෙම එකක් තිබුණා නම් තිබුණාද නැද්ද කියන උත්තරය අපි දෙවනෝ ගමු. එහෙම එකක් තිබුණා නම් කොහොමද ඒක තියෙන්න ඕනි? එක කම්පියුටරේ සකසන කිහිපයක් තියෙන්න ඕනේ. කොච්චර සරලද කියන්නකෝ මේක. ඇයි එහෙම ඔයගොල්ලන්ට හිතන්න බැරි? හරි? එක කම්පියුටරයක හරි? දැන් මේ වගේ සකසනයක් මේ පරිගණක ඇතුලේ තිබුණේ. එහෙනම් බහුහාර සකසන නිර්මාණය වලට කලින් මෙහෙමනේ තියෙන්නේ. එතකොට එක කම්පියුටරයක් ඇතුලේ එක සකසනයක් නම් තිබුණේ. එතකොට කොහොමද සමාන්තරගත සැකසීම වෙන්න බෑනේ පුතේ. ඇයි? එක පරිගණකය ඇතුලේ එක සකසනයයි තියෙන්නේ. ඒක ඇතුලේ තියෙන්නේ එක සැකසුම ඒකකයයි. එතකොට එක සැරයකට සකසන්නේ එකයි. ඊගව සැකසීම අරකින් පස්සේ වෙන්නේ. ඒ කියන්නේ ශ්‍රේණිගතව. එකක් පස්සේ එකක් කියන්නේ ශ්‍රේණිගතවනේ. හැබැයි කිසියම් පරිගණක වර්ගයක් තිබුණා නම් ලෝකේ සකසන කිහිපයක් සහිතව. ඒ කියන්නේ ඒ පරිගණකයේ ඇතුලේ තියෙනවා CPU කිහිපයක්. එහෙම තිබුණා නම් සමාන්තරගත සැකසීම් කරන්න බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන්. එයි දැන් හිතන්නකො සකසන හතරක් තිබුණා නම් කිසියම් පරිගණකයක ඒ සකසන හතරේ පුතේ සැකසීම් හතරක් එක සැරේ කරනවානේ. හරියට නිකන් එක මැෂින් එකක් නම් දැන් හිතන්නකො මේ කැමරාව තියෙනවා මේකෙන් දැන් මේක වීඩියෝ කරනවා. එක වීඩියෝ ඉන්පුට් එකයි යන්නේ. ඒක අවුට් කරගන්න පුළුවන් පස්සේ. හැබැයි මෙහි කැමරාවක් හයි කරලා තිබ්බම මොකද වෙන්නේ? ඒ ඇන්ගල් එකෙන් උගත්ත හැකි. අරේ හයි කරා නම් ඒ ඇන්ගල් එකෙන් උගත්ත හැකි. ඔය අතරේ ඩ්‍රෝන් එකක් එහෙම යවුවනම් ඇන්ගල් සමූහයක්. ඉතින් පුතේ ඕනි තරම් ඔය කරන්නේ දැන් ඔයගොල්ලෝ දැකලා නැද්ද එහෙම දේවල් මේ එහෙම නිෂ්පාදනය නිර්මාණයක් දැකලා නැද්ද? ඒතර ඒ කියන්නේ භෞතික උපකරණ කීපයක් තියෙන්න ඕනි. පැහැදිලිද? හරි? එහෙම ඒවා තිබුණාද? ඔව් එහෙම ඒවා තිබුණා. නේ? අපි 1960 ගණන් වල නිර්මාණය වෙච්ච පරිගණක වර්ගයක් ගැන කතා කරා මොකද්ද? මහා පරිගණක. ඊගොඩ 60 ගණන් වල නිර්මාණය වෙච්ච පරිගණක වර්ගයක් කතා කරා සුපර් කම්පියුටර්ස්. ඒ කියන්නේ සුපිරි පරිගණක. කතා කරේ නැද්ද එහෙම? පළවෙනි පාඩමේ කතා කරා. සෝරි. පළවෙනි පාඩමේ පළවෙනි ටියුට් එකේ කතා කරා. දෙවෙනි පාඩමේ පළවෙනි ටියුට් එකේ. පැහැදිලිද? හරි? ඒ පරිගණක ඇතුලේ පුතේ පසු කාලීනව මුලින්ම නෙමේ පසු කාලීනව සකසන කිහිපයක් තිබුණා. රයිට්? කාලගාරේ ටියුට් එක තියෙනවද? දෙවෙනි පාඩමේ පළවෙනි ටියුට් එක තියෙනවද? මට ටියුට් එක පොඩ්ඩක් දෙන්න පුතේ. ඒකේ ලියලා තියෙන මොනවද කියලා බලන්න. කොහොමද ඉතුරු කැල්ල? වඩා භෞතිකය නැවතුනා. ඉතින් යවන්නේ නැද්ද? හරි. බලන්න පුතේ මේ පළවෙනි ටියුට් එකේ දෙවෙනි පාඩමේ පළවෙනි ටියුට් එකේ අපි කතා කළ අවසන් එකේ 9 පිටුවේ 10 පිටුවේ කතා කරලා තියෙනවා ඒ පරිගණක ගැන. හරි? ඒකේ සුපර් කම්පියුටර් සම්බන්ධව මම මෙන්න මෙහෙම කියලා තියෙනවා. එසේම 1960 දශකයේ මුල භාගයේදී නිර්මාණය වූ තවත් සුවිශේෂී පරිගණක වර්ගයක් ලෙස සුපිරි පරිගණක දැක්විය හැක. කියන්නේ 60 ගණන් වලම නිර්මාණය වෙච්ච විශේෂ පරිගණකයක් තමයි සුපිරි පරිගණක සුපර් කම්පියුටර්ස් කියලා කියන්නේ.
මෙම පරිගණක මහා සහ මධ්‍ය පරිගණක වලට වඩා හැකියාවන්ගෙන් ඉහළ වූ නමුත් හරි සංකීර්ණ ගණිත ගැටලු විසඳීම වැනි සුවිශේෂී කාර්යයන් සඳහා භාවිතා විය. එම් කතා කරලා නෝට් එක අවසන් කරලා තියෙනවා. හැබැයි සුපර් කම්පියුටර් ගැන කතා කරන වීඩියෝ එක මම අරන් ඔයාලට පෙන්නුවොත් වීඩියෝ එක ලැප් එකේ තියෙනවා. ඔයාලට පාඩම ගන්නපු වීඩියෝ එක ලැප් එකේ තියෙනවා ඈ. ඒක මම පෙන්නුවොත් මේක අනිවාර්යෙන් කියලා ඇති මොකද්ද? මේක ලියලා නැහැ ඒක. මොකද්ද? වර්තමානයේ නිර්මාණය කරලා තියෙනවා කියලා මොනවද? ඈ සකසන 10000ක වගේ ප්‍රමාණයක් සහිත සුපර් කම්පියුටර්ස්. කියලා නැද්ද බං එහෙම? කියලා තියෙනවා. අනිවාර්යයෙන් ඒක කියනවා පුතේ. මම මේක හිතලා නෙමෙයි කියන්නේ. ඒක ඉබේ කිය වෙනවා. ඒක ඇති. තේරෙනවනේ? පැහැදිලිද? එතකොට සුපර් කම්පියුටරේ පුතේ මුලින්ම හදනකොට සකසන්නේ නෑනේ. ඇයි? සුපර් කම්පියුටර් කියලා කියන එක ඔය එතන උඩ තියෙනවා. තියෙනවා මම උදේ දැක්කා. ගියර් එකට උඩින්. ඔව් තියෙනවා. මම උදේ ගත්තත් දන්නේ නෑ. ගත්තේ නෑ. හරි. මොකද්ද? සුපර් කම්පියුටරේ හදන්නේ පුතේ හොඳට අහගන්න. සුපර් කම්පියුටරේ හදන්නේ මොන දශකයේද? 60 දශකයේ. එතකොට CPU එක හදලාද? කියන්න මටක් ගාලා. ඔව්ද නැද්ද? ඔයගොල්ලෝ බකාර නිකන් 아무තු බයක් තියනවද? ඈ? එහෙම නැහැ නේද? CPU එක හදලාද? නෑ. CPU එක හැදුවේ 70 දශකයේ කියලා මං කිව්වනේ. අදත් කිව්වනේ ඒක. නේ? මේ නෝට් එකෙම තියෙනවා මේ. මේ තියෙන්නේ. 11 වෙනි පිටුවේ. නෝට් 11 පෙන්නන්න පුතේ. 11 වෙනි පිටුව. මම සාක්ෂි ඉදිරිපත් කරන්නේ. මේ ඔයා මේක ලියාගෙන තියෙනවා. නෑ කිව්වේ. ඒක තමයි කියන්නේ. දැන් මං කියව කාරණා වරුණ වෙන්නේ නේද? නේ දැන් හෙට අනිද්දා කැම්පස් ඉන්න යන්නේ කොල්ලෝ ඔය. හරි ඒකයි කියන පුතේ ජීවිතේ ඔයගලන්ට හැදෙන්න ඉගෙන ගන්න සෑහෙන දේවල් තියෙනවා. හරි නේ ඒතර මේ මගේ මේ ඉගෙන ගත්ත ගෝලයක් මගේ પરම්පරාව නේ මම ඔයගලන්ගේ પરම්පරාවට මගේ પરම්පරාව අතර වෙනස දැන් තේරෙනව නේද? හරි ඒ කියන්නේ පුතේ අපි සියල්ල දත් කියන එක නෙමෙයි මේ කියන්නේ. හැබැයි ඔයගලන්ට ගන්න කොහොදේ තියෙනවා. අපි අහගන්න අපි අවුරුදු ගණනාවක් ඒ කියන්නේ දශක දෙකක් තුනක් ඇතුළත ගත්ත දේ පුතේ ඔයගලන්ට පුළුවන් ඉතාලම කෙටි කාලෙකින් ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ අන්තිම වාසනාවන්තයි ඇති. මම මේ කියන්නේ ඒක. ඒ වාසනාවට පහින් ගන්න එපා. තේරෙනවනේ? නේ ඒක පුළුවන් තරම් ඔයගලන්ට දෙන්න තව මේ try කරන්නේ ඈ. මේ වගේ ටියුට් එකක නෑනේ. එයි. ඉතින් පන්තිට ආවේ නැද්ද? නැත්නම් සම්බන්ධුනේ නැද්ද? ඈ? හරි මේක ලියලා තියෙනවා පුතේ මොකද්ද? ඒ නෝට් එකේ 11 වෙනි පිටුවේ තියෙනවා මොකද්ද? Intel 4004 1971. හරියටම හරි මේක. මම මේ කොටුවක් දාලා තින්නේ මේක ලියා ගන්න. ඒතර මම මේ වීඩියෝ එකේ කියන්නේ නැති මේක ලියා ගන්න කියලා කියන්නේ නැතිනේ. හරි මේ තියෙන පුතේ ලෝකේ පළවෙනි මයික්‍රොප්‍රොසෙසරය Intel සමාගම නිර්මාණය කරේ 1971. එතකොට සුපිරි පරිගණකය හදනකොට නිර්මාණය වෙලා තිබුණේ නෑ මොනවද? සූත්‍ර සකසන මයික්‍රොප්‍රොසෙසර්ස් නැත්නම් අපි කතා කරන මොනවද? CPUs. හරිද? එතකොට සූත්‍ර සකසන සුපර් කම්පියුටර්ස් හැදුවේ මොනවා පාවිච්චි කරලාද? ICs පාවිච්චි කරලා. ඒ කියන්නේ තුන්වෙනි පරම්පරාවට අයිති වෙන්නේ ඒකයි. හැබැයි මයික්‍රොප්‍රොසෙසරේ නිර්මාණය වුණාට පස්සේ මොකද වුනේ? මේ මොනවාද? සුපර් කම්පියුටර්ස් ඇතුළේ ඔය මයික්‍රොප්‍රොසෙසර්ස් පාවිච්චි කරන්න පටන් ගත්තා. ඔක තමයි උනේ. හරි? රයිට්. එතකොට කාලයත් එක්ක සුපර් කම්පියුටර් ගොඩක් දියුණු වුණා. එතකොට එක සුපර් කම්පියුටර් ඇතුලේ මයික්‍රොප්‍රොසෙසර්ස් ගොඩක් පාවිච්චි කරන්න ගත්තා. එහෙනම් හොඳට තේරුම් ගන්න මොකද්ද? සමාන්තරගත සැකසුම කියන එක පුතේ ලෝකෙට එන්නේ. මොකද ඕක අපිට අහු වෙනවා ඉස්සරහ පාඩමකදී. ඒකයි මම මේ කතා කරන්නේ ඈ. සමාන්තරගත සැකසුම කියන එක ලෝකෙට එන්නේ බහුහර සකසන නිසා නෙවෙයි. හොඳට අහගන්න. ඒක ලෝකේ කොහොමද තිබුණා? ඒක තිබුණේ කොහොමද? සකසන කීපයක් භෞතිකව පාවිච්චි කරලා. එතකොට නිකන් හිතන්නකෝ මෙහෙම. ඔන්න මදර් බෝඩ් එකක් තියෙනවා. මේක මදර් බෝඩ් එකක් කියලා හිතන්නකෝ. එතකොට මේ මදර් බෝඩ් එකේ පුතේ මේ සකසන කීපයක් හයි කරන්න තැන් කීපයක් තියෙනවා. හරි. එතන මෙතෙන්ට CPU 1, CPU 2, CPU 3, CPU 4. සකසන කීයද? සකසන 4ක් එතකොට. හරි. එතකොට එකම වෙලාවේ පුතේ හැබැයි මේ සකසන බහුහර සකසන නෙමෙයි ඈ. පැහැදිලිද?
මේ තියෙන සාමාන්‍ය සකසන මේ වගේ සකසන. ඔය මං කියන්නේ 80 ගණන් වල 90 ගණන් වල 2000 ගණන් වල මුල කාලේ. හරි එතකොට එකම වෙලාවේ මේ සකසනිය ඇතුළේ එක සැකසීමක් සිදු වෙනකොට මේක ඇතුළෙත් වෙනවා. මේක ඇතුළෙත් වෙනවා. මේක ඇතුළෙත් වෙනවා. කාරණේ පැහැදිලි. එතන මොකද වෙන්නේ? කියන්නේ ඒ තියෙන්නේ සමාන්තරගත සැකසුම තමයි. දැන් පේපර් එකකට ප්‍රශ්නයක් ආවොත් මොකද්ද? සමාන්තරගත සැකසුම ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ මේ බහුවර සැකසන නිසා කියලා ඔයගොල්ලෝ කිව්වොත් මොකද ඔයගොල්ලෝ කියන්නේ? ඒක ඔයගොල්ලෝ පිළිගන්නවද නැද්ද? පිළිගන්නේ නැහැ. මොකද සමාන්තරගත සැකසුම කියන එක ඊට කලින් තිබුණා. ඒකට බැරි. right. එහෙනම් ඔතනින් මේ කාරණේ පුතේ අවසන් කරන්න පුළුවන් ඈ. හරි. අපි යමු අලුත් මාතෘකාවට. එන්න ටියුට් එකේ ඔතනින් අර මූලික කාරණා ඔක්කොම අවසන්. right. හරි අලුත් මාතෘකාවට එන්න. right. මොකක්ද මාතෘකාව? මතක කළමනාකරණය. අහගන්න මෙහෙම. පරණ සිලබස් එක අනුව අහගන්න පුතේ. පරණ සිලබස් එක අනුව ඇත්තටම මේ ඔය මතක කළමනාකරණය කියන මාතෘකාව තිබුණේ 5 වෙනි පාඩම විදිහට. හැබැයි 2019 න් සිලබස් එක අලුත් වුණා. ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ අලුත් සිලබස් එක. අලුත් සිලබස් එක අනුව මොකද උනේ? 5 වෙනි පාඩම විදිහට තිබිච්ච මතක කළමනාකරණය කියන පාඩම. ඒ කියන්නේ ඔය ටියුට් එකෙන් ඊට පස්සේ ඉගෙන ගන්න තියෙන සියලු දේ ගෙනල්ලා දැම්ම කොතෙන්ටද? දෙවෙනි පාඩමේ අගට. හරිද? ඒක දෙවෙනි පාඩම පුළුල් කරා. ඔක තමයි කරේ. ඒක පස්වෙනි පාඩම අහෝසීනේ පුතේ. ඒක හයවෙනි පාඩම මොකක් බවට පත් වුණාද? පස්වෙනි පාඩම බවට පත් වුණා. කොහොම පාඩම් එක එක මෙහාට ඇවිල්ලා 11 වෙනි පාඩම විදිහට අලුත් පාඩමක් හඳුන්වා දුන්නා. මොකක් කියලාද? IoT කියලා. ඊටම වැදගත් පාඩමක්. IoT කියලා පාඩමක්. Internet of Things කියන පාඩමක්. හරි මේ අලුත් තත්ත්වයට සාපේක්ෂව. හරි අලුත් තත්ත්වයට සාපේක්ෂව කියන්නේ මේ අන්තර්ජාලය වර්තමාන සමාජයට ගැළපෙන ආකාරයට භාවිතා කිරීමට සාපේක්ෂව අලුත් පාඩමක් දුන්නා. මොකද්ද? IoT කියලා. ඒවත් එක තමයි අපි කතා කරන්නේ සුහුරු පරිසරය. සුහුරු කියන්නේ මොනවද? ඈ ස්මාර්ට් පරිසරයක් ගැන කතා කරන්නේ එහෙම. නේ? අපිට ඕනනම් මෙහි ඉඳන් ගෙදර දොර වහන්න පුළුවන් SMS එකකින්. නේ? මෙහි ඉඳන් ගෙදර දොර වහන්න පුළුවන් SMS එකකින්. හැබැයි ගෙදර දොර මොකක් වෙන්න ඕනද? ස්මාර්ට් අගුලක් වෙන්න ඕනේ. ස්මාර්ට් අගුලක් නම් වැඩේ කරන්න පුළුවන්. නේ? මෙහි ඉඳන් අපේ ෆ්‍රිජ් එකේ තියෙන කන්ටෙන්ට්ස් ටික ෆ්‍රිජ් එකේ මොනවද තියෙන්නේ කියන එක SMS එකකින් බලා ගන්න පුළුවන්. හැබැයි ෆ්‍රිජ් එක මොකක් වෙන්න ඕනද? ස්මාර්ට් ෆ්‍රිජ් එකක් වෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට ඒක තමයි අලුත්ම ප්‍රවණතාවය දැන් ලෝකයේ. එතනින් එහා බොහෝ දුරට ඒවා අපිට කියන්නේ බොහෝ කාර්යයන් වලට ඒවා භාවිතය අපිට කතා කරන්න පුළුවන්. ඒහා සම්බන්ධව කතා කරන පාඩම තමයි ඔය IoT කියලා අලුතෙන් දැම්මේ. ඒක අලුත් සිලබස් එකේ ආපු අලුත් පාඩමක් ඈ. ඉතින් දා පාස් පේපර්ස් වලවත් ඒ ප්‍රශ්න අපිට හොයාගන්න බෑ 19ට කලින්. තේරෙනවනේ? ඔය විදිහට තමයි පුතේ සිලබස් එක වෙනස් වුනේ. ඒ අනුව දැන් අපිට දෙවෙනි පාඩමේ අවසාන කොටස විදිහට කතා කරන්න තියෙනවා. මොකද්ද? මතක කළමනාකරණය කියන කොටස. අපි ඒකට ප්‍රවේශයක් ගමු අද. හරි. දැන් පොඩ්ඩක් මට මතක් කරන්න මෙහෙම. දැන් පළවෙනි පාඩමේ ඉඳන් අපි පරිගණක මතකයන් ගැන ඉගෙන ගන්නවා. එහෙමද නැද්ද? ඔව්. right මට කියන්න පළවෙනි පාඩමට සාපේක්ෂව අපි පරිගණක මතකයන් වර්ග කළා නේද? පළවෙනි පාඩමට අනුව පුතේ අපි පරිගණක මතකයන් වර්ග කළා නේද? ඔව්ද නැද්ද? ඔව්. කොහොමද වර්ග කළේ? අපි මතකයන් කියන මාතෘකාව ගත්තාම ඒ කියන්නේ මෙමරීස් කියන මාතෘකාව ගත්තාම කොහොමද වර්ග කළේ? කළා කියන්නේ ඈ අය කියන්නේ කළා කියන්නේ පළවෙනි පාඩමේ අපි මතක වර්ගීකරණයක් කරා. කිව්වේ කියන්නේ අය ගතිකයි ස්ථිතිකයි. එහෙම වර්ගීකරණයක් කරාද? වගේ අහන්නේ මං. ඊට පස්සේ මොකද? තව පොඩ්ඩක් කල්පනා කරන්න. පොඩි මෙමරි එකේ අවුලක් තියෙනවා.
මෙමරි ගැන තමයි කතා කරන්නේ. මේ උත්තර දෙන්න යන්නේ ඔයගොල්ලෝ. ඈ? මම කතා කරන්නේ පළවෙනි පාඩමේ අපි මතක වර්ගීකරණයක් කළා. හරි? මේ මට විනාඩි දෙක තුනක් තව පාවිච්චි ගන්න වෙනවා මේකට. ඔන්නක තමයි පුතේ මේ ටියුෂන් කලාවේ යථාර්ථය. හොඳට අහගන්න. දැන් ඔය කිසිම ප්‍රශ්නයක් මට ඔයගොල්ලන්ගෙන් අහන්න නැතුව සියලු දේ ඔයගොල්ලෝ දන්නවා හෝ මෙලෝ දෙයක් ඔයගොල්ලෝ දන්නේ නැහැ කියලා මම හිතාගෙන එක්ක සියලු දේ දන්නවා එක්ක මෙලෝ දෙයක් දන්නේ නැහැ එක්ක ටිකක් දන්නවා. ඔය මොන අදහස මගේ ඔළුවේ තිබුණත් මම ඔහේ උගන්නගෙන යනවා. හරි? අනිවාර්යයෙන් පුතේ ඔයගොල්ලන්ගෙන් සැලකියුතු පිරිසක් පන්තියට දිගටම එනවා. අයියේ. වර්තමාන පරම්පරාවේ ළමයි ඉල්ලන්නේ එහෙම පන්ති තමයි. පැහැදිලිද? පොඩි පිරිසක් ඒ පන්තියෙන් ගැලවෙනවා. ඇයි? එයාට තේරෙනවා මෙහෙම ගිහිල්ලා වැඩක් නැහැ කියලා. හැබැයි ඒ පිරිස පොඩි. හරි? හැබැයි අර ඒ වගේ එවැනි පන්තියක ඉන්න ළමයි ගන්න වැඩි පුතේ. ඇයි ඒ? ළමයා ගුරුවරට කිසි බරක් නැහැනේ. නේ එනවා ගුරුවරයා කාර්ය කරනවා ළමයා ලියා ගන්නවා යනවා. ආයි ගුරුවරයා අහන්නේ මේක පුතේ තේරුණාද ධර්මණ ඒව මොකුත් නැහැ. ප්‍රශ්න අහන්නෙත් නැහැ. හරි? එතකොට ළමයා හරි ආතල් එකේ පන්තියට එනවා යනවා. එක්සෑම් එක මොකද වෙන්නේ? ඔයගොල්ලෝ එක හිතා ගන්න. නේ? මම කියන්නේ ඒ ටියුෂන් කලාව නෙමෙයි අපි කරන්නේ ඈ. හරි? ඒ නිසා තමයි ඔයගොල්ලෝ පුතේ මම බය නැතුව කියන්නේ ඒකයි. නේ? දැන් මේ මොකද ඇඹිලිපිටිය නගරේ ඊටාම සුදුසුකම් ලත්. හරි? ඊටාම හොඳ සුදුසුකම් ලත් ගුරුවරයෙක් හිටියා කලින් කවුද? රොෂාන් රෝලංකා කියන සර්. දැන් තංගල්ලේ කරනවා. යායි දවසවල තංගල්ලේ කරා. ඒ සර් මේ පන්ති දාලා ගියාට පස්සේ තමයි මම මෙහෙට ආවේ. ඒත් මේ ආරාධනාවකින් දාවේ නැත්නම් මම සැලසුම් කළා මෙහෙට ආවේ නෑ. පැහැදිලිද? හරි? හැබැයි ඒ රොෂාන් රෝලංකා මම නම කියලාම කියන්නේ සර්ට ගෞරව කරන්න නෙවෙයි ඈ. හරි? ඒතර රොෂාන් රෝලංකා කියලා කියන සර්ුත් එයා මට දන්න විදිහට මොරටුවේ ඩිග්‍රී එක MSc එකකුත් කරා මොරටුවේ MIT එකක් මේ කියන්නේ මාස්ටර් එකක් IT එහෙම කරලා තියෙද්දි රත්නපුර දිස්ත්‍රික්කයට අදාළව හෝ වෙන දිස්ත්‍රික් වලට අදාළව පුතේ ඇඹිලිපිටි නගරයෙන් රෑන්ක් එකක් ගන්න බැරි වුණා. පැහැදිලිවම මේ කියන එක. ඒව රෑන්ක් දාලා තිබුණේ නැහැ. එතනින් එහා කාරණා ගොඩක් මම දන්නවා. ඒවා කියන්නේ ඔයගොල්ලොත් කියන එක සදාචාර සම්පන්න නැහැ. එහෙනම් අපි ඒ සීමාව තියාගන්න එපා. නේ? මොකද මම ගුරුවරු සම්බන්ධ විවේචනය කරන්න කැමති නෑ. මම කරේ විවේචනයක් නෙමෙයි මම මේ කිව්වේ ඇඹිලිපිටි නගරේ එහෙම ප්‍රතිඵල තිබුණේ නෑ. හැබැයි ඊට පස්සේ අපි දැන් රෑන්ක්ස් බිහි කරනවා. හරි? එහෙම පරම්පරාවක් දැන් හදාගෙන එනවා. හරි? ඒ කියන්නේ මොකද්ද? ඔව් මේ විදිහට යන්න නැතුව පුතේ පරම්පරාව හදන්න බෑ. රයිට්? ඔහේ ගිරව් වගේ නේ කියන දෙයක් අහගෙන ඉඳලා සහ ඒකට කියන දේ කියන්න පුරුදු වෙලා වැඩක් නෑ පුතේ. පැහැදිලිද? ඒක හොඳට තේරුම් ගන්න. හරි? ඒ නිසා තමයි මම ඔයගොල්ලන්ගේ මේ නිරතුරුව ප්‍රශ්න කරන්නේ. මම මේ ඔයගොල්ලන්ට නැවත කියන්නේ මොකද්ද? මේ ප්‍රශ්න කිරීම ඔයගොල්ලන්ගේ ඔළුවට වදයක් වෙන්න පුළුවන් සමහර විට. සමහර අය හිතන්න පුළුවන් මේ ප්‍රශ්න කිරීම ආශිර්වාදයක් කියලා. හැබැයි ඔයගොල්ලන්ගේ ක්ලාසස් ඉවර කරන දවසට පුතේ හරි? ක්ලාස් එකේ ඉතුරු වෙලා හිටපු හැමෝම එනවා පොදු නිගමනයකට මොකද්ද? අහන්න මේගොල්ලන්ගෙන් ඒවා. ඔය ඉන්නේ සාක්ෂිනේ. හැමෝම පොදු දැන් ගිය පාර ක්ලාස් එකේ පුතේ පිරිමි ළමයෙක් ඇඬුවා. වැඩක් නැහැ පුතේ. ඒ ළමයා ඇඬුවට වැඩක් නැහැ. මම පුතේ මං එයාගේ පැහැදිලිව කිව්වා පුතේ අඬන්න එපා වැඩක් නැහැ. හේතුව මොකද්ද? ඔයා මගෙන් ගන්න ඕන එක ගත්තේ නැහැ කියලා. එයා ඇඬුවේ ඇයි? එයා කිව්වා සර් අපි මෙච්චර දුරක් ආවේ සර්ත් එක්ක ආවට වැරදි ගමනක් අද තමයි මට තේරෙන්නේ. එදා පන්ති අවසන් කරන දවස. හරිම හැංගීම් බරයි. වැඩක් නැහැ. හරි? ඒ ළමයා ඇඬුවෙක් සම්බන්ධ කිසිම කම්පනයක් මගේ ඔළුවට නැහැ අයියේ. මම මුලින් ඉඳන් මේ ළමයා මොනිටර් කරන් හිටියා. මම දන්නවා මෙයා වැඩක් කරගන්නේ නැහැ කියලා. හරි? මගෙන් බැනුම් අහපු වාර අනන්තයි. හැබැයි ඒත් ඒක පන්තියට ආවා. හරි? ඒ මට මං කියන ට්‍රැක් එකට යා ආවේ නැහැ. පැහැදිලිවම මේ කියන්නේ. එහෙම වැඩක් නැහැ පුතේ. අවසාන දවස් වෙනකොට අපිට තියෙන්න ඕනේ හොඳ සන්තෝෂ වෙන්න ඕනි කාරණා. හොඳ සන්තෝෂ වෙන්න ඕනි කාරණා ඒ ක්ලාස් එකේ ඕනි තරම් තිබුණා. දැන් ඒ ක්ලාස් එකෙන් විතරක් හොඳ තේරුම් ගන්න පුතේ කලා කරපු අයගෙන් 4 දෙනෙක් ඉන්නවා ලෝ ෆැකල්ටි. අපි දන්නවා ICT කරන කලා උනත් වෙන විෂය ධාරාවක උනත් පුතේ ICT කරන ප්‍රමාණය ගොඩක් අඩුයිනේ. ටෙක් එකේ තමයි ටිකක් වැඩියෙන් ඉන්නේ. කලා විෂය ධාරාවේ ගොඩක් අඩුයි. ඒතකොට අපේ ක්ලාස් එකට එන්නේ ඒ අතරුණු ටිකක්නේ. ඒතකොට ඔයගොල්ලෝ හිතන්නකෝ එච්චර ප්‍රමාණයක් ලෝ ෆැකල්ටි කියලා කියන්නේ දිස්ත්‍රික්කයේ ඉහළම ප්‍රතිඵල. නැත්නම් ලෝ ෆැකල්ටි යන්න බෑනේ. තේරෙනවද? ඒතරේ ක්ලාස් එක ඇතුලේ ගොඩ නැගිච්ච ළමයි. තේරෙනවද මම කියන එක? හරි? ඒකට පුතේ ඔයගොල්ලෝ සූදානම් වෙන්න ඕනේ. නැත්නම් මම මේ ක්ලාස් එක පටන් ගත්ත වෙලේ ඉඳන් නිකන් චෝදනා කරනවා වගේ හැඟීමක් ඔයගොල්ලන්ට එන්න පුළුවන් නේ. නෑ එහෙම නෙමෙයි මම මේ කියන්නේ. ඔයගොල්ලන්ට ගොඩ යන්න පුළුවන්. ගොඩ යන්න නම් ඒකට ගැළපෙන විදිහට වැඩ කළ යුතුයි කියලා මේ කියන්නේ. හරි මතක කරගන්න පුතේ. ගතික සහ ස්ථිතික කියලා එකක් අපි කතා කරනවා තමයි. හැබැයි එහෙම එකක් පුතේ මෙතෙන්ට වළංගු නෑ. ඔය අපිට මතක කරලා බලන්න කිව්ව උත්තරේ. අනිත් අය උත්සාහ කරන්න. හයින් කියන්නේ පුතේ. ස්ථීර හා ඔයද කිව්වේ? ඔය ස්ථීර සහ අනිත් එක කියන්නේ ප්‍රාථමික.
ඇහෙන්නේ නැහැ කොල්ලෝ. අයියෙන් කියන්නකෝ. අපිට පස්සේ ප්‍රාථමික මතක සහ ද්විතීයික මතක අන්න හරි. පළවෙනි පාඩමේ පුතේ අපි මතක වර්ගීකරණය කරන්නේ කොහොමද? ප්‍රාථමික මතක සහ ද්විතීයික මතක කියලා. නේ ඔයා කිව්ව එකේ පොඩි වෙනසක් තියෙනවා එතකොට. ඔයා කිව්වේ ප්‍රධාන මතක සහ එවනේ කිව්වේ රයිට්. හරි. ප්‍රාථමික මතක සහ ද්විතීයික මතක. රයිට්. මොකද්ද මේකට තේමාව? පරිගණක මතකයන් අතරින් සමහර මතක ප්‍රාථමික කියන්නත් සමහර මතක ද්විතීයික කියලා කියන්නත් හේතුව මොකද්ද? දැන් පළවෙනි පාඩම 100% කම්ප්ලීට් නේ පුතේ. එතකොට ඒවා මතක නැතුව අපි ඉස්සරහට ගිහිල්ලා වැඩක් නැහැ. ඔන්න ඕනි සතවම ප්‍රශ්න කරන්නේ. මගේ හදවත හෘද සාක්ෂිය දන්නවා මොකද්ද? පන්තියේ ඉන්නවනම් ළමයි 100ක්. මෙතන 100ක් නැහැනේ. ඔය 100න් 85ක්ම මේක කියන්න දන්නේ නැහැ. හැබැයි ඉගෙන ගත්තා. මං කිව්වේ ඒක තමයි પરම්පරාවේ ස්වභාවය. ඒක දන්න නිසා තමයි පුතේ මම මේ ප්‍රශ්න කරන්නේ. ඒ කියන්නේ නැවත මතක් කරලා ගන්න. හරි? ඒ කියන්නේ දැන් මටත් දරුවෝ ඉන්නවනේ පුතේ. මගේ දරුවෝත් හැසිරෙන විදිය මම දන්නවනේ. ඒත් මේ අලුත් પરම්පරාවේනේ. ඒක මම දන්නවා. පැහැදිලිද? හරි? ඒක රිවයිස් වීමක් ගොඩක් ලාට ඔයගොල්ලෝ අතින් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ එකට සූදානම් වෙන්නේ රිවිෂන් ක්ලාස් එකේදී. තේරෙනවද? දැන් අපේ කාලේ පුතේ A level කරනකොට රිවිෂන් පන්ති ගියේ දෙවෙනි පාර කරනකොට. තියරිත් එක රිවිෂන් කියලා එකක් තිබුණේ නැහැ. හැබැයි දැන් රිවිෂන් කියලා එකක් හැදිලා තියෙනවා. ඒක ගුරුවරුන්ට හොඳයි, ආයතන වලට හොඳයි. ඇයි? ගෙවල් වලට හානියක්. හේතුව මොකද්ද? ඒ පුතේ ගෙවල් වලින් වැඩියෙන් වියදම් කරන්න එපා. අපිට හොඳයි, වැඩියෙන් හම්බ කරන්න පුළුවන්. ආයතන වලට හොඳයි, වැඩියෙන් හම්බ කරන්න පුළුවන්. ඔව්. ඔක තමයි ඇත්ත. තියරි කරන කාලේ පුතේ රිවිෂන් ගියේ නැහැ. තියරි එක ඇතුලේ තමයි රිවිෂන් එක කරේ. අපි කරේ එහෙමයි A level. හැදිල්ද? හරි ඊට පස්සේ කාලයත් එක්ක පත් වුණා මොකද්ද? නේ ඒව පුතේ මේ අර પરම්පරාවල ස්වභාවය මත තමයි වෙන්නේ. එතකොට ළමයා තියරි කරනකොට ඒව හරියට රිවයිස් කරන්නේ නැහැ නැත්නම් නැවත ඇගීමට ලක් කරන්නේ නැහැ කියන එක තේරුණාට පස්සේ ගුරුවරු පටන් ගත්තා මොකද්ද? ආයතන පටන් ගත්තා තියරි අයටම රිවිෂන් කියලා එකක් අලුතෙන්. දැන් ඒක යථාර්ථයක් වෙලා. ඉතින් අපේ කාලේ රිවිෂන් ගියේ පළවෙනි පාර එක්සෑම් කරලා කැම්පස් යන්න බැරි නම් හෝ එක්සෑම් එක ෆේල් නම්. පැහැදිලිද? එහෙනම් අපි රිවිෂන් ගිහිල්ලා නැහැ. දැන් තේරෙනවද කියන එක? ඔන්න ඔකයි කතන්දරය. ඒ කියන්නේ කාලෙන් කාලට වෙනස් වෙලා තියෙන හොඳ පැත්තටද නරක පැත්තටද කියලා ඔයගොල්ලෝ හිතන්න. හරි. මම ටියුෂන් වලට අදාළව මේ කිව්වේ ඈ. තේරෙනවනේ? රයිට්. මට කියන්න අගල පුතේ. අපි ප්‍රාථමික මතක කියලා කියන මොන මතක වලටද? ඈ? ඔය RAM එක ප්‍රාථමික මතකයට උදාහරණයක් තමයි. මම කියන්නේ ප්‍රාථමික මතක කියලා කිව්වේ මොන මතක වලටද? ඔව් පරිගණකයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයේදී සකසනයත් එක්ක ඍජුව සම්බන්ධ වන මතක වලට මේ තියෙන්නේ. RAM එක ඍජුව සම්බන්ධයි. හැබැයි මේ යට ඊතලක් ගහලා මේ අපි අඳින්නේ මොනවද? ගබඩා මාධ්‍ය. ඒ කියන්නේ hard disk එක වගේ දේවල්. ඒක ඍජුව සම්බන්ධ නැහැ. ඒතර ඍජුව සම්බන්ධ වෙන මතක වලට අපි කියනවා ප්‍රාථමික, ඍජුව සම්බන්ධ නොවන මතක වලට අපි කියනවා ද්විතීයික කියලා. රයිට්? එතකොට ඒ අනුව මෙතෙන්ට උදාහරණ තුනක් අපි ගත්තා. RAM එකයි, ROM එකයි කියන්න. සංචිත මතකය කෑෂ් එකයි. නේ? ওই මතක තුන අරගෙන පැහැදිලි කිරීමක් අපි කරා. ඊට පස්සේ ද්විතීයික මතකයට අපි ගත්තා මැග්නටික් ටේප්ස් සහ සියලුම ඩිස් වර්ග වගේම ඩ්‍රයිව්ස් වර්ග. හරි. දැන් අපි පෙන් ඩිස්ක් කියලා කිව්වට පෙන් එකේ එතන ඩිස්ක් එකක් නැහැ නේ. ඒකේ තියෙන ඩ්‍රයිව් එකක් නේ. හරි. ඒ සියල්ලම ඒ කියන්නේ මේ කොටිම කියනවා මේ මොනවද? ස්ටෝරේජ්. ගබඩා මාධ්‍ය. ඔන්න පුතේ පළවෙනි පාඩමේ කරපු වර්ගීකරණය. හරි. ඔය යටතේ සියලුම මාධ්‍ය ගැන අපි කතා කරලා ඇති. ඒක බලන්න. රයිට්. එතකොට අපිට දෙවෙනි පාඩමේ ඔට සමගාමීව කරන්න තියෙනවා තව වර්ගීකරණයක්. මොකක්ද ඒ? බලන්න ඒකේ තියෙන මොකක්ද කියලා? ඔව් පරිගණක මතක වර්ගීකරණය. නමුත් ඒකේ දාලා නැහැ වර්ගීකරණය මොකක්ද කියලා. මම මේ බෝඩ් එකට ගන්න හදන්නේ ඒක. අහගන්න. මෙතනත් අපි ගත්තොත් එහෙම මතකයන් memories right අහගන්න. මෙතන පුතේ අපි මතක වර්ගීකරණය කරනවා මොකක් කියලාද? නශ්‍ය මතක, නශ්‍ය නොවන මතක. නශ්‍ය මතක සහ නශ්‍ය නොවන මතක. හරි. නශ්‍ය මතක කියන්නේ පුතේ මොනවද? නශ්‍යයි කියන්නේ මොකද්ද? නැති වෙනවා. ඒ කියන්නේ తాවකාලික මතක. මේ තියෙන්නේ
తాවකාලික කියන අදහස. මේ තියෙන්නේ ස්ථීර කියන අදහස. ඒතර හොඳට තේරුම් ගන්න පරිගණකයක තියෙන සියලු මතකයන් අපිට වර්ගීකරණය කරන්න තියෙනවා පළවෙනි පාඩමේ එක තේමාවක් යටතේ. මොකක්ද ඒ තේමාව? ක්‍රියාකාරීත්වයේදී සකසනේ සමග ඍජුව සම්බන්ධද නැද්ද කියන තේමාව. ඒක තමයි කාරණේ. හරියට නිකන් මිනිස්සු වර්ගීකරණය කරනවා අපි ජාතිකත්වයේ මත. එතකොට සිංහල කියලා කට්ටියක් ඉන්නවා, දෙමළ කියලා කට්ටියක් ඉන්නවා, නේ මුස්ලිම් කියලා කට්ටියක් ඉන්නවා, බර්ගර් ඉන්නවා, මැලේ ඉන්නවා, ඔහොම කට්ටියක් ඉන්නවා ලංකාව ඇතුලේ. ඊගාවට ඒ මිනිස්සු ටිකම ආපහු අරගෙන අපි වර්ගීකරණය කරනවා ආගම මත. නේ? එතකොට බෞද්ධ කියලා ඉන්නවනේ, ක්‍රිස්තියානි ඉන්නවා, කතෝලික ඉන්නවා, ඉස්ලාම් ඉන්නවා, ගොඩක් කට්ටිය ඉන්නවා, හින්දු ඉන්නවනේ. එතකොට ඔයගොල්ලෝ හිතන්න සිංහල කියන වර්ගීකරණයේ යටතේ එක පැත්තකට ආපු මිනිස්සු අතරින් සමහර මිනිස්සු මොකක් වෙන්න පුළුවන්ද? බෞද්ධ නොවෙන්න පුළුවන්. අපි දන්නවා ලංකාවේ ජීවත් වෙන සියලුම සිංහල මිනිස්සු බෞද්ධද? නෑ. ක්‍රිස්තියානි මිනිස්සු ඕනි තරම් ඉන්නවා. සමහර මේ ක්ලාස් එකේ ඉන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. එතකොට අර වර්ගීකරණයේ තේමාව මත මතකයන් එහෙට මෙහෙට යන්න බැරිද? පුළුවන්. මේ තියෙන ප්‍රාථමික මතක සහ ද්විතීක මතක වල වර්ගීකරණය. ඊගාට දෙවෙනි පාඩමේ තියෙන පුතේ අපිට තේමාව මොකද්ද? ඉතින් අපි අවසන් කරමු. නශ්‍ය මතක සහ නශ්‍ය නොවන මතක. මට උදාහරණ කියන්න. නශ්‍ය මතක වලට උදාහරණ කියන්නක් ගාලා. දැන් මේ වර්ගීකරණයට අනුව අපි ගන්න RAM එක කියන්නේ නශ්‍ය මතකයක්ද? ඔව්. RAM එක කියලා කියන්නේ පරිගණකයේ තියෙන ප්‍රධානම తాවකාලික මතකය. ඕකට තමයි පුතේ ප්‍රධාන මතකය කියන්නේ. එහෙනම් මෙතෙන්ට RAM ගන්න පුළුවන්. දැන් මට කියන්න ප්‍රාථමික මතකයටදී අපි කතා කරන ROM කියන මතකය නශ්‍ය මතකයක්ද නශ්‍ය නොවන මතකයක්ද? ඒ කියන්නේ తాවකාලිකද ස්ථිරද? ස්ථිරයි. එහෙනම් දැන් තේරෙනවද? ඒ කියන්නේ මෙතෙන්ට ROM කියන එක ගන්න පුළුවන් වුණාට මෙතෙන්ට ROM ගන්න බෑ. ඇයි? ROM කියන්නේ ස්ථිර මතකයක්. එහෙනම් ROM එක යනවා මේ පැත්තට. right. ඊගාවට එන්න මෙතෙන්ට. cache. ප්‍රාථමික මතකයට අපි කතා කරන cache කියන මතකයේ නශ්‍යද නැද්ද? නශ්‍යයි. මේකත් తాවකාලික මතකයක්. අපි සංචිත මතකය කියන්නේ తాවකාලික මතකයක් කියලා ඉගෙන ගත්තා. එහෙනම් ඒකත් එන්නේ මෙතෙන්ට. මේ පැත්තට. cache. right. එහෙනම් දැන් ඔයගොල්ලෝ හිතන්න පළවෙනි පාඩමේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්ත මතක අතරින් දෙවෙනි පාඩමේදී ඉගෙන ගත්ත ටිකක් RAM සහ cache කියන මතකයන් දෙකට අමතරව පරිගණකයක තව తాවකාලික මතක තියෙනවද? RAM සහ cache කියන తాවකාලික මතක වලට අමතරව තවත් తాවකාලික මතක තියෙනවද පරිගණකයක? ඔව්. මොනවද ඒ? register. බොහොම හොඳයි. CP එක ඇතුලේ තියෙන මතකය register. තව තියෙනවද? රෙජිස්ටර් මතකයටත් අමතරව තව తాවකාලික මතක තියෙනවද? නෑ. එහෙම ඒවා අපි ඉගෙනගෙන නෑ, ඉගෙන ගන්නෙත් නෑ. හරිනේ? රයිට්. දැන් මේක පුරවන්න මොකක්ද දැන් කරන්න තියෙන්නේ? ඔව් මෙන්න මෙතෙන්ට එනවා මොනවද? අංක දෙකට මේ ටික. මේ සියලු දේ මොනවද? ගබඩා මාධ්‍ය කියලා කියන පුතේ අනිවාර්යයෙන්ම ස්ථිරයි. කොච්චර සරලද බලන්නකෝ. ඒතර මම කියන්නේ මේ ඩයග්‍රෑම් එක ඕගොල්ලන්ගේ ඔළුවේ ඇඳිලා පේන්න ඕනේ. අන්න එතකොට සුපර්බ්. සුපිරි කියන්නේ අන්න ඒකට. ඒක නැතිනම්. ඔතෙන්ට තමයි මට ඕගොල්ලන්ව ගේන්න ඕනේ. එහෙම ගේන්න බෑ පුතේ සුරංගනා කතා කරලා. මම කියක තේරෙනවද ඔයගොල්ලන්ට? නේ මම එක කියන සාමාන්‍ය වචනෙන් කියන්නේ පන්තියේ ඔයගොල්ලන්ට ආතල් දිදී ඉඳලා එහෙම එතෙන්ට එන්න බෑ. හරි? පැහැදිලිද? අපේ මේ පන්ති අරමුණ ඉගෙන ගැනීම නම් වෙන අරමුණක් නම් ඒකට ඔයගොල්ලෝ කියන්න ඕනේ. සර් ආ පන්ති එන්නේ මෙන්න මේ අරමුණට. ඒතර මම ඒකට ගැලපෙන ගුරුවරයෙකුට පන්තිය දීලා මම අයින් වෙන්නම්. ඇයි ඒ? ඔය ඒ අරමුණට නෙවෙයි මං එන්නේ. නේ? ඒතර අපි දෙකොල්ල අතරේ අරමුණ සම්පාත වෙනවා නම් පුතේ අපි දිනුම්. පැහැදිලිද කියන එක? රයිට්. මෙතෙන්ට එනවා එහෙනම් මොකද්ද? ගබඩා මාධ්‍ය කියන්නේ storage media. devices කිව්වත් කමකුත් නැහැ නම් media කියන එක වඩා හොඳයි. හරි. මාක් කරගන්නට ගලවගමු. ඔය මුලව තියෙන කොටුව ඇතුලේ ඔක මාක් කරගන්න. මේක නෙවෙයි. මේක පළවෙනි පාඩේ මේ කරේ. මේක. හරි. ඔතන පුතේ අර පොඩි කොටු දෙකක් දාලා තියෙනවනේ මම. ඒ කොටු දෙකේ ලියා ගන්න නශ්‍ය මතක සහ නශ්‍ය නොවන මතක. හැබැයි ඔකට ඉංග්‍රීසි වචනේත් ආවනම් තමයි හොඳ. මම ඉංග්‍රීසි වචනේ උඩින් ලියන්නම් දැන් ලියන්න ඊට මදින්ද ඔයගොල්ලෝ යටින් ලියා ගන්න ඈ. හරි. නශ්‍ය මතක වලට ඉංග්‍රීසියෙන් කියන මොකක් කියලාද? volatile. volatile කියලා කියන පුතේ වාෂ්පශීලී කියන එක. ඒ කියන්නේ නැති වෙනවා නශ්‍යයි කියන එක.
නශ්‍ය නොවන එකට කියනවා non volatile. මේ ඉංග්‍රීසි එක ලියා ගන්න යටින් ඈ. ඔතනින් අපිට එතකොට අද කාර්යය අවසන් කරන්න පුළුවන්. මතකයන් නශ්‍ය මතක නශ්‍ය නොවන මතක කියලා ආකාර දෙකයි. නශ්‍ය කියන්නේ volatile, නශ්‍ය නොවන කියලා කියන්නේ non volatile. right එහෙනම් ඔය ටික ලියා ගන්න. ලියාගෙන අතර පන්ති නවත්තමු. හරි. එහෙනම් පරිස්සමෙන් ගිහිල්ලා ලබන සමානේ එන්න. ප්‍රශ්න තියෙනවා නම් ඒව අරන් එන්න. හරි. මේ උදාහරණ ටිකක් දාගන්න ඕනි. ලබන සමානේ අපිට තියෙන මොකක්ද? ඔය උදාහරණ කතා කරමින් ඉස්සරහට යන්න.